කියලා. එතකොට ඉතින් මොකද කරන්නේ? තව මිමි හොයමුකෝ. දැන් අපි මිමි කීයක් කතා කරාද? 3ක් කතා කරා නේද? මේ මම ඔව් 3ක් කිය සාමාන්‍ය චර්යා ගැන මිමි 3ක් මේ මනෝවිද්‍යා පාඨ ග්‍රන්ථවල තියෙනවා. ඊට පස්සේ මම ආයි කියන්න 4වෙනි එකකුත් තියෙනවා මේ මනෝවිද්‍යා පාඨ ග්‍රන්ථවල. ඒක තමයි abnormality as the inability to function effectively. ඒ කියන්නේ ඵලදායී ලෙස ක්‍රියාත්මක වීම සඳහා බාධක වෙන චර්යා අසාමාන්‍ය චර්යා. ඵලදායී ලෙස හැසිරීම effective function ඒකට බාධා වෙනවා නම් inability to function ඒ විදිහට සමාජයට ඵලදායී ලෙස හැසිරෙන්න බැරි කරනවා අසාමාන්‍ය චර්යා තිබීම හේතු කොටගෙන. හරි. ඒ කියන්නේ සමහර අයට මේ තමන්ගේ වැඩ කරගෙන යාම සඳහා යම් යම් බාධා එනවා. right normal අපේ සාමාන්‍ය සමාජයේ ඕන කෙනෙකුට තමන්ට තනියම බත් කන්න පුළුවන්. තමන්ගේ කෑම තමන්ට හදාගෙන කන්නත් පුළුවන්. ඒ වගේ රැකියාවක නිරත වීමටත් පුළුවන් කරදරයක් කියලා රැකියා ස්ථානයේ නීති රීතිවල රැකියාව කරගෙන යන්නත් පුළුවන්. ඒතර මේ පන්තියේ දැන් ඇවිල්ලා ඉන්නවනේ කී දෙනෙක් ඉන්නවද බලමු දැනට ඉන්නවා 44යි. ඒතකොට ගාමිණී මායි යනකොට 42යි. මේ 40 දිනාටම 40 දිනාවම ආශ්‍රය කරන්න කිසි අමාරුවක් නැහැ මේ මූණට මූණ හම්බෙලා ඉගෙන ගන්න තිබුණා නම්. දැන් මේ එක එක තම තමගේ ගෙවල් වල ඉන්න නිසා ඉතින් ආශ්‍රය කරන්න බෑ. ඒ නිසා ගැළපුණත් එකයි නොගැළපුණත් එකයි ඊ ආයතන මෙයා මෙතන දෙන්න දෙපැත්ත ඉඳගෙන මේ හොඳට ඉගෙන ගන්න. කරදරයක් නැහැ කාගෙවත් කාටවත්. පන්තියේ ඉන්නකොට ඉතින් එක පෙළට වාඩිලා ඉන්නකොට එක එක්කෙනාට රුස්සන්න තියා ඉන්නත් පුළුවන් නේ. සමහර අයගේ සුවඳ අල්ලන්නේ නැහැ, සමහර අයගේ ගඳ අල්ලන්නේ නැහැ. එක එක දේවල් ඒවත් වෙන්න පුළුවන් නේ. කතා බහ හරි කතා කරන විදිහ හරියන්නේ මේ එහෙම තියෙනවා. මේ මම සිංගප්පූරුවේ උගන්වන කාලේ මගේ පන්තියට ආව ලස්සන ගෑනු ළමෙක්. හොඳ ලස්සනයි අපිට උනත් ආසයි තේ තරම් ලස්සනයි. මෙයා ළඟින් කුල්ලෙක් වාඩි වුණා. වාඩි වෙලා ඉතින් හොඳට ආශ්‍රය කරලා කතා කරලා යාළුත් වෙලා සති 3-4ක් ඉතින් මේ දෙන එතනමයි වාඩි වෙලා හොඳට යාළුකමින් ලස්සනට පන්තියේ හිටියා. ඊට පස්සේ මම හොඳට නෝටිස් කරා මේ කොල්ලා දැන් මෙයා ළඟට එන්නේ නැහැ මේ කොල්ලා කෙල්ල වාඩි වෙන්නේ. දෙන්න දෙපැත්තේ. ඊට පස්සේ තවත් සති දෙකක් විතර යනකොට මෙන්න කෙල්ල නැවතුණා. කොල්ලා විතරයි එන්නේ. පස්සේ මම කොල්ලා පැත්තකට අඬ ගහලා කෝ අර කෙල්ල ඔයාගේ කියලා. මේ මට තෝරන්නේ දෙයක් නැහැ නේ උගත අහන. ඒ කොල්ලා කියනවා wrong chemicals. හරි රසායනික නොගැලපීමක් ඇති වුණා කිව්වා. මම ඊට වඩා හාරන්න ගියේ නෑ. ඒ wrong chemicals කියන එකේ අර්ථයක් තියෙනවා. මොකද මනෝවිද්‍යාවේ එහෙම පාඩමක් තියෙනවා. ප්‍රේමය ගැන ලියපු මනෝවිද්‍යා පොත්වල කියනවා chemicals ගැලපෙන්නත් ඕන කියලා. අපි එක එකිනාගේ රසායනික ගැලපීමකුත් තියෙන්න ඕන එකතු වෙන්න නම්. සමහර රූප රජිනිය උනත් සමහර අයට අල්ලන්නේ මේ chemicals ගැලපෙන්නත් ඕන. ඒ කියන්නේ මේ ලිපි පත්‍රවල පළ වෙනවා. බලන්නකෝ මේ කෑනුන්ට වෙනම සංග්‍රහ පත්‍ර ගහනවනේ මේ රටේ. මේ ධරණී අපේ අම්මා විසිතුර ඒ වගේ විසිතුර නෙවෙයි විසිතුර දැන් නැන්නේ. දැන් යන්නේ මොනවද? කෑන්ලවගේ පත්‍ර මොනවද නියන්ති? ඔය පත්‍ර ටිකහනේ සෝවන්නේකට සරයක් කාන්තාවන්ට. තරුණී තියෙනවා සර්. මොකද්ද? තරුණී තියෙනවා. තරුණී තියෙනවා, බිරිඳ තියෙනවා. ධරණී තියෙනවා. ඒවා තමයි. ඔව් ඔයගේ පත්‍ර 6ක් 7ක් තියෙනවා. සංගරාවල යුවතිය යුවති තියෙනවා නේද? ඉතින් ඔය පත්තරවල තමයි හුඟක් ඔයාට අදාළ ලිපි එහෙම තියෙන්නේ. මේ රසායනික ගැළපීම ගැන නොඑක් ගැළපීම් සහ නොගැළපීම් ගැන තියෙනවා. ඉතින් මේ එන්නේ වගේ මේ තියෙනවා වගේ ප්‍රවේද ලෝකේ තියෙනවා. ඉතින් අර ළඟ වාඩි වුණාම ගැළපුන්නේ නැහැ. හරි ගියේ නැහැ. ඒ වගේ දේවල් තියෙනවා. එකිනෙකාගේ ගැළපීම සම්බන්ධ ප්‍රශ්න. අන්‍යෝන්‍ය සම්බන්ධතා පැවැත්වීමේ අපහසුතා. එහෙම තියෙනවා. එතකොට තමන්ගේ වැඩ කටයුතු මේ හරියට සාර්ථක කර ගැනීම පිළිබඳ ප්‍රශ්න තියෙනවා. අනුන්ගේ ඒ අපේ එහෙම තිබුණ සමහර අයට පුළුවන් ඕනතර ගිහලා රස්සාව කරන්න සමහර අයට බෑ. ඇජින. සමහර අයට බෑ. එහෙම නොගැලපීම. රැකියා ස්ථානයේ නොගැලපීම, යාළුවන් මිතුරන් ආශ්‍රය කිරීමේදී ඇති වෙන නොගැලපීම,
ඒ තැන්වල කියලා වැඩ කරගන්න සමහර අයට මේ පන්ති කාමරයේ ස්වරූපය අනුව ඒ පන්ති ඉඳලා වාඩිලා ඉගෙන ගන්නකොට කිසිම දෙයක් තේරෙන්නේ නැතුව හරිනවා. මේ පන්ති මට හරියන්නේ සර්ට කියලා වෙන කාමරයකට පන්ති මාරු කරගන්න ඕනේ කියලා හිතන අයත් ඉන්නවා. ඒ වගේ මේ පරිසරයට නොගැලපෙන තමන්ගේ වැඩ කටයුතු හරියට කරගන්න බැරි එහෙම තත්ත්වයන් තියෙනවා. ඒ අනුව සාමාන්‍ය ක්‍රමයට සාමාන්‍ය මිනිසා සමග ගැළපී සාමාන්‍ය කටයුතු කරගන්න බැරි උදවිය අසාමාන්‍ය චර්ය ඇති අය කියලා හඳුන්වනවා. එතකොට මේකේ මින්ම එතකොට සාමාන්‍ය කටයුතු මේ කරගන්න බැරිකම. සමාජයේ තියෙන සමාජයෙන් එන ඉල්ලුවට අනුව අපිට වෙනස් වෙන්න බැරිකම. ඉතින් නිදර්ශන වශයෙන් අපි අපි ඉතින් දැන් මේක සාර්ථකද අසාර්ථකද? දැන් ඒක මනෝවිද්‍යා ග්‍රන්ථවල නිදර්ශනයක් දෙනවා. මේක ඇමරිකාවේ එකක්. නෝනා කෙනෙක් ඉන්නවා. ඒ නෝනට මේ තමන්ගේ ගෙදර ඉන්න බැරි වුණා. හරි? එතකොට එයාගේ ෆැෂන්, එයාගේ වැඩ, එයාගේ හැසිරීම අනිත් අයට අල්ලන්නේ. එතකොට මේ එයා මේ නිකන් එහෙම මෙහෙන් එල්ලෙන ඇඳුම් ඇඳගෙන ඒවට අපි මේ ෆ්‍රීක්ස්ලා කියලා කියන සමාජෙ නොගැලපෙන මේ හැසිරීම ෆ්‍රීක් බිහේවියර් මේ එහෙම ඇඳගෙන පාරේ තොටේ මේ රස්තියාදු ගහනවා. මේ ඉතින් එතකොට යා අනිත් අය විසින් අඳුරනවා වෙන්න අසාමාන්‍ය චර්යාවක් දක්වන ඔළුව හොඳ නැහැ පිස්සු. මෙයාගේ ඇඳුම් පැළඳුම් විලාසය දැන් ලංකාවේ මුල් කාලේ ඔය පිරිමි කොණ්ඩ බැඳගෙන ඉන්නකොට කරාබු දාගෙන ඉන්නකොට අපුටු ඇඳුම් ඇඳගෙන ඉන්නකොට අපි ඉතින් ඒක නොගැලපෙන හැසිරීම නිසා ඒගොල්ලන්ට පිස්සු කියලා අපි කියවනේ. මේ පිස්සු කොල්ලෙක් මූ හරියට අඳින්නවත් දන්නේ නැහැ කොණ්ඩෙත් බැඳගෙන මොකಾದ වගේ. දැන් ඉතින් එහෙම නැහැ පිස්සු වගේ රැවුල වාගෙන කොණ්ඩෙත් බැඳගෙන ඉන්න කට්ටිය අපි හිතන්නේ අම්මේ මේ බොහොම නිර්මාණ ශක්තිය තියෙන අපූර්ව මිනිස්සෙක් කාව්‍ය නිර්මාණයම කරන්න පුළුවන් ඉතින් නව කතා ලියන්නත් පුළුවන් ඇති. එයාගේ තියෙන උත්තරීතර නිර්මාණ ශක්තිය හේතු කරගෙන මේ වගේ අමුතු බිහේවියර්ස් තියෙන්නේ කියලා සමහර ලාට අපි යොමු දැන් අගය කරනවා. එක කාලයක ඒක පටන් ගත්ත මුල් කට්ටියම සමාජයේ අවමානයට තමයි ලක් වුනේ. එතකොට අනිත්‍යයට නොගැලපෙන හැසිරීම. හරි මුල්ම කාලේ පිරිමින්ගේ ෂර්ට් අඳින ගෑන් ළමයින්ට hina වෙනවා. දැන් එහෙම ගානක් නැහැනේ. පස්සේ ෂර්ට් වෙන් කරගත්තා. වම උඩට හිටින්න බොත්තම් දාන ෂර්ට් හදින්නේ පිරිමි. දකුණ උඩට හිටින්න බොත්තම් දාන විදිහට මහන්නේ ගෑනුන්ගේ ෂර්ට්. ඒ සම්මතය පිටරට වලන් තියෙන ලංකාවේ ඉතින් එහෙම නැහැ. ලංකාවේ ඕන පැත්තකට කොහාට බොත්තම් දැම්මත් ෂර්ට් එකමයි. නමුත් පිටරට වල එහෙම නැහැ. දකුණ උඩට හිටින විදිහට බොත්තම් දාන ෂර්ට් පිරිමි ෂර්ට්. දැන් මම ඇඳලා ඉන්නේ පිරිමි ෂර්ට් එක. මේක වම උඩට හිටින එක. ගෑනු ෂර්ට් එක දකුණ උඩට හිටින. වම උඩට ඉන්න පිරිමි. ඒක ඕනනම් මතක තියාගන්න. පිළිපදින්න අත්‍යවශ්‍ය නැහැ. මොකද අපේ රටේ හිතුවක්කාර විදිහට අඳින්නත් පුළුවන්. ඉතින් ඒ තවත් එකක්. ඒ මං හිතන්නේ හතරවෙනි එක. දැන් අපි පස්වෙනි එකකුත් මේවා ඉතින් ගැලපෙන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කරන නිසා නීතිඥයොත් හැදුවා අසාමාන්‍ය චර්යා අඳුරගන්න අපි නීතියට බහිමු කියලා. ඒගොල්ලෝ ඉදිරිපත් කරා නීතිමය නිර්වචනයක්. අසාමාන්‍ය චර්යාව වෙනුවෙන් නීතිමය නිර්වචනය. legal definition of abnormality. ඉතින් ඒකේ හැටියට මේ යම්කිසි පුද්ගලයෙක්ගේ හැසිරීම බලන්නේ එයාගේ හැසිරීම නීති අනුකූලයි කියන අර්ථයෙන් තමයි ගන්නෙ. එතකොට යම්කිසි කෙනෙක්ගේ මනස මේ නීතියට අනුකූලව තීරණය වුණොත් හොඳයි කියලා මේ normal abnormal වෙනස නීතියෙන් අතර ගන්නවා. ඒතර නීතියෙන් හිතුවොත් මෙයාගේ හැසිරීම අසාමාන්‍ය කියලා ඒකට නමකුත් දානවා මෙයා insane කියලා insanity. පිස්සු. එතකොට මනෝවිද්‍යානුකූලව නෙමෙයි මනින්නේ. නීති විරෝධී ලෙස හැසිරීම හරහා තමයි එතෙන්දි මනින්නේ. ඉතින් මෙතෙන්දිත් ඒක මේ පිළිබඳ අවුල් එනවා. මොකද මේ නීතියෙන් ඕක විසඳන්න පුළුවන් ද මනෝවිද්‍යාව නේද මේක විසඳන්න ඕන. උසාවියේදී යම් කිසිගේ මානසික චර්යාව හොඳ නැහැ කියලා නීති මේවා වුණොත් එහෙම මනෝවිද්‍යාඥයෝ ළඟට යවලා තමයි සාතිකයක් ගෙන්න ගන්න. මොකද නීතියට ඔක ටිකක් අමාරු වැඩක් නිසා. ඉතින්
දැන් බැලුවම අපිට ඉර ගහ ගන්න හරි අමාරුයි. දැන් අර මේ සමාජ අසම්මතය හේතු කොටගෙන පිස්සන් කුටුවට යවනවා නම් හිරේට යවනවා නම් කෙනෙක් ඒ වාගේ චර්යා වැඩිපුර අනුමත කරන සමාජයක එයා නිරෝගී කෙනෙක් බවට පත් වෙනවා. සාමාන්‍ය විදිහට මේ කසාද බඳිනකම් මම ලිංගිකව හැසිරෙන්නේ නැහැ කියන එක්කෙනා තමයි පිස්සු. ඒ අර වගේ කට්ටිය වැඩි සමාජයක. හරි. දැන් අවිවාහකව සිට දරුවෙක් ලැබීම මානසික රෝගයක් පිස්සුවක් කියලා අඳුන්ලා පිස්සන් කොටට යවන කාලයක් තිබුණා. ඒ 1930 ගණන් වල විතර වගේ. දැන් වැඩි හරියක් පටන් ගත්තොත් විවාහ නොවි ළමයි හම්බ වෙන චර්යාවේ හැසිරෙන්න ගෑනු ළමයි යම් කිසි කෙනෙක් මම නම් කසාද බැඳලා තමයි මම මේ හම්බ කරගන්නේ එතකම මම ලිංගිකව හැසිරෙන්නේ නැහැ කියලා නේද අන්න ඒකිට පිස්සු කියලා යව පිස්සන් කොටට යවනවා. ඒකවත් බෑනේ. දැන් ඒ අනුව අපිට පෙනී යනවා මේ තියෙන මිනි එකකින්වත් හරියට තීරණයක් ගන්න අමාරුයි කියලා. කොහොමද අපි දැන් ඒකට සාධාරණ තීරණයකට එන්නේ? අමාරුයි නේද? නමුත් ඔය මිමි කොයිවත් පාවිච්චි කරලා අපි යම් කිසි සම්මතයකට ඇවිල්ලා තමයි තීරණය කරගන්න ඕන. මේ normal abnormal කියන එක යම් කිසි අපහැදිලිකමකුත් තිබේ. ඉතින් ඒක නිසා අපි මේකෙදි හැමෝගෙම උදව් ගන්න ඕනේ. නීතියනුත් උදව් ගන්න ඕනේ තමයි. නමුත් අර සමාජ සම්මතයෙන් සංස්කෘතියෙන් ඒවෙන් උදව් ගන්න පුළුවන්. තමන්ගේ වැඩ හරියට කරගන්න බැරිකම කොතන මිනිස්සුන්ට ගැළපීලා ඉන්න බැරිකමත් ඒකට අසාමාන්‍ය චර්යාවක් කියලා කියන්න පුළුවන්. තමන්ට හානි කර විදිහ හැසිරීම වල යෙදෙනවා නම් ඒ වගේම අනුන්ටත් හානි කර විදිහ හැසිරීම වල යෙදෙනවා නම් ඒකත් මේ පිළිබඳ මීමක් වශයෙන් ගන්නවා මිමි සේරම එකතු කරගන්නවා. ඉතින් අසාමාන්‍ය චර්යාවන් ඇති වෙන්නේ කොහොමද? ඊළඟ ප්‍රශ්නේ. එක කාලෙක කිව්වා ඔය අසාමාන්‍ය චර්යා ඇති වෙන්නේ වෙන මුකුත් නිසා නෙවෙයි මේ භූත බලපෑම් නිසා කියලා. හරිද? ප්‍රේත බැල්මක් මලගිය කෙනෙක් ආවේශ වීමක් ඒ නිසා ඒවා සංජීව කරන්න නම් ඉතින් මේවට යంత్ర මන්ත්‍ර ගුරුකම් මේ තමයි එන්න ඕන. ඒවට ඒ නිසා ප්‍රතිකර්ම වශයෙන් ඒක කාලෙක කරලා තියෙන්නේ කසපහර දීම මේ වතුරේ ගිල්වීම ඒ වගේ වැඩ බටහිර රටවල ඒවා තමයි කරන්නේ. කසපහර දීලා සනීප කරනවා පිස්සන්. මේ ලංකාවේ නම් ඉතින් ඒකට ඉස කුඩිච්චි දානවා. යంత్ర මන්ත්‍ර ගුරුකම් කළා හොඳ තොইলයක් දානවා. ඒකට සමහර අය සනීප වෙනවත් අවස්ථාවක් තියෙනවා. ඒ මොකද සමහර අයට ඇත්තටම තොইলයක් ඕන නිසා අසාමාන්‍ය චර්යා දක්වනවා. සමහර ගෑන් ළමයින්ට මේ තොইলයක් ඕන වෙනවා. ඉතින් ඒක ලබා ගැනීම සඳහා පිස්සුවක් ගන්නවා. යටිහිත විසින් මේක කරන්නේ උඩුහිත නෙමෙයි. මනෝවිද්‍යාවේ තියෙන එක වැදගත් සිද්ධාන්තයක් තමයි මේක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පතු කරලා දුන්නේ. අපේ චර්යාව හුඟක් වෙයි පිටිපස්සේ ඉන්නේ යටිහිත. මම මේවා ගැන ඉස්සරහට කතා කරන වෙලාවක ඒවා ගැන ටිකක් කියන්නම්. අපේ යටිහිත තමයි අපි හුඟක් පිස්සු වට්ටන්නේ කිය විශ්වාසෙත් තියෙනවා. ඉතින් ආච්චිලා සීයා සමහරට ආවේශ වෙනවා. මලගිය සහෝදර සහෝදරියන් ආවේශ වෙන කට්ටිය ඉන්නවා. ඉතින් ඒතකොට චර්යා අමුතු වෙනවා. දැන් අද උදේ මට කෙනෙක් ටෙලිෆෝන් කරලා කියනවා ඒගොල්ලන්ගේ අසල්වැසි කෙනෙක්ගේ මානසික රෝගයක් තියෙනවා. ඒ ගෑන් ළමයාට වයස අවුරුදු 12යි. මේ ඉතින් මේ ළමයා දැනටම හාල් හොඟුවක බත් කනවලු. සාල බත් ප්‍රමාණයක් කනවා. පියු ඇටේ සේම අහුලගෙන කනවා. මේ සරමක් අඳිනවා ගෑන් ළමයා. සරමක් අඳගෙන පිස්සු නටනවා. මේ කාටවත් මෙයාට ආවේශය අපලට කාටවත් පාලනය කරන්න බැහැ. දැන් තොইল දෙකක්ම කරලු තවමදි. තාම තනිය වෙලා නැහැ. ඉතින් මම කිව්වා මේ කරාපීටි ස්පිරිතාලට යන්න කියලා. මේ මොකද මානසික තොইল වලින් තනියපොනේ නැත්තම් ඉතින් මානසික විද්‍යානුකූල ප්‍රතිකාරයක් තමයි ඉතින් ඕන. එහෙම දෙයක් කරගන්න කියලා. කොහොම වුණත් මේ ළමයාට සමහරවිට තොইল වල තියෙන අවශ්‍යතාවය නිසා වෙන්න පුළුවන් එහෙම දෙයක් අවශ්‍ය වුණේ. මේ ළමයාට තොইলයක් කරාම ඒ ළමයා කෙරෙහි ලොකු පිළිගැනීමක් ඇති වෙනවා සමාජය තුළ. මෙයා කෙරෙහි අම්මා තාත්තා හරි ආදරය ලොකු තොইলයක් කරලා 1,50,000ක් තීදම් කරගත්තා. ඒ ළමයාට දැන් හරි සැටි අම්මා තාත්තා තමන්ගේ ගණන් ගන්නව මදි කියලා වෙන්න පුළුවන් සමහරට මේක හැදෙන්නේ. සමහර ළමයින්ට නිසි කාලට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැතුණාම හැදෙනවා කලු කුමාර දිස්ත්‍රිය ගෑන් ළමයින්ට.
ඒ කලු කුමාර දිස්සිය තමයි ඒකේ තේරුම අම්මට තාත්තට කියනවා අඩු ගානේ කේන්දරේවත් අහල පහල ගෙවල් වලට යවන්න මට දැන් කොල්ලෙක් ඕන වෙලාව කියලා කියන්න පුළුවන් යකට ඇරලා ඒ නිසා කලු කුමාරයා අතවන්නවා කිව්වම වැඩේ හරි. පිරිමි ළමයින්ටත් ඕක එනවා වදන මෝහිනී පේනවනේ. මහා හන්දියකදී අතරමංගදී දවල් ගිනි මද්දාන් වෙලා මෙන්න මදන මෝහිනියාව කියලා කෑ ගහගෙන දුවගෙන ගෙදර එනවා. අම්මයි තාත්තා දැනගන්න ඕනේ මේකට මෝහිනිය තමයි ඕන්ලා තියෙන්නේ කියලා. නේද? ඉතින් මේ එයාගේ කේන්දරේ රට වටේ යවන්න වෙනවා. එක පත්තරේ මංගල යෝජනාවක් දාන්න දෙනවා මේ කොල්ලට දැන් කෙල්ලෙක් ඕන. මේ යා සාර්ථක ප්‍රේමවන්තයෙ නෙවෙයි නැත්තම් ඉතින් කෙල්ලෙක් යාළු කරගන්න එක මහා වැඩක්. ඉස්කෝලේ යන ගමනුත් කරගන්න පුළුවන් වැඩ නෙවෙයි. නමුත් එහෙම කරගන්න බැරි නිසා කෙල්ලෙක් කතා කරනකොට දනිස් ගහනවා ඇති පිරිමි ඉස්කෝලේ විතරක් ඉගෙන ගත්ත කොල්ලන්ට එහෙම වෙනවනේ. ඒකයි මේ මම නම් විරුද්ධයි තනිකරම මිශ්‍ර ඉස්කෝලේට තු කොල්ල වෙන් කරලා උගන්වනවට එතකොට වෙන්නේ කෙල්ලෙක් එක්ක කතා කරන්න බෑ කොල්ලට මේ දිව ගෙලෙන්න එනවා දනිස් ගහනවා කෙල්ලන්ටත් එහෙම තමයි මේ කොල්ලෙක් කතා කරාම කලන්තය හැදෙනවා. ඒකින්ද මිශ්‍ර ඉස්කෝලේ හිටියම දිගොල්ලෝ යාළු වෙලා එක ගානට පුරුදු වෙනවා සහයෝගයෙන් ජීවත් වෙන්න. 아무තු જાතියක් මේ නෙවෙයි මේ කොල්ලෝ කියන්නේ මාරියෝ නෙවෙයි. මේ ආශ්‍රය කරන්න හොඳ මිත්‍රයෝ මිනිස්සුયો කියලා ඒ අදහස එනවා. ඉතින් ඒක නිසා සමහර අයට ඒ වගේ නේද අර කෙල්ලට තමයි එහෙම එකද දන්නේ මං තුවා කියන්නේ නැහැ. එහෙම දේවල් තියෙනවා සමාජෙ. ඉතින් ඒ නිසා මේකට මේ අර්ථ සම්පන්න මේ ප්‍රවේශ මනෝවිද්‍යාඥයෝ කල්පනා කරමු. නැත්නම් මේකට කරන්න ඕනේ ඔය එක අප්‍රෝච් එකකත් හරියටම හරි නෑ. අපි කියාපු ඔය ක්‍රම. ඒක නිසා මනෝවිද්‍යාවේ ප්‍රවේශය තියෙනවා. මම ගිය සැරේ එක මනෝවිද්‍යාවේ උපදේශනයේ සඳහා පවතින ප්‍රවේශ වගයක් ගැන කිව්වා. මතකද? චර්යාමය, මානවීය එහෙම කියලා කිව්වනේ. 4ක් කිව්වනේ ප්‍රධාන. ඒ වගේ තමයි මේකටත් පිළිතුරු දීම සඳහා මාදිලි ප්‍රධාන ඒවා 6ක් විතර තියෙනවා. මේ එක මාදිලියක් තමයි මෙඩිකල් මොඩල් කියන එක. මොඩල් කියන එකට අපි සිංහලෙන් මාදිලිය කියන වචනේ පාවිච්චි කරාම වැඩිය හොඳයි. ඒක මේ කුමාරතුංග මුනිදාස වටිතුමා හදලා දීපු එකක්නේ. මොඩල් එකක් මෙඩිකල් මොඩල් එක තමයි ප්‍රධාන වශයෙන් මනෝවිද්‍යාඥයෝ කියන ඒක ඉස්සෙල්ලම ගන්න කියලා. මෙඩිකල් මොඩල් කියන්නේ යම්කිසි පුද්ගලයෙක්ගේ චර්යාවේ මොන හරි වෙනස්කමක් තියෙනවා නම් ඒක ඔය රෝග නිర్ణය කරනවා වගේ නිర్ణය කරන්නත් පුළුවන් වෙනවා කියලා. අපිට යම් කිසි පුද්ගලයෙකුට ක්ෂය රෝගය තියෙනවා නම් ඔක දොස්තර මහත්තයෙක් කිව්වා එයා දන්නවා මේක මැනගන්නේ කොහොමද කියලා. මොකද එයාගේ ශරීරයෙන් මේ පටක අරගෙන මේ පරීක්ෂා කරලා බලලා හොයාගත්ත හැකි යාට ක්ෂය රෝගය තියෙනවාද කියලා. ඒ වගේ රෝග විද්‍යාව මේ දවස්වල කොරෝනා තියෙනවා නම් මොකද්ද කියන්නේ? මොන ටෙස්ට් එකද ගන්නේ? කවුද කියන්න පුළුවන්? ලොකු ටෙස්ට් එකක්. අපිටුනේ ටෙස්ට් එක මොකද්ද? ඇන්ටිජන් ටෙස්ට් එකක් තියෙනවා. PCR ටෙස්ට් එක කරලා තමයි බලන්නේ කොරෝනාද කියලා. නේද? තව ඊට කලින් ගන්න එකක් නම් තියෙනවා සරල එකක්. ඒක ඉතින් හරි මදි ගියා දැන් කෑ ගහනවා නේද? ඇන්ටිජන් ටෙස්ට් එක. ඇන්ටිජන් ඔව් සර්. ප්‍රතිදේහ පරීක්ෂණය ඒකත් කරනවා. ඉතින් ඔය වගේ පරීක්ෂණ නම් මනෝවිද්‍යානුකූලව මේ මිනිහෙක්ගේ චර්යාව සාමාන්‍යද අසාමාන්‍යද බලන්නත් වෛද්‍ය ප්‍රවේශයක් ගත යුතුයි කියන එක තමයි පළවෙනි ප්‍රවේශය වෛද්‍ය ප්‍රවේශය. මෙඩිකල් මොඩල් එකේදී බලන්නේ වෛද්‍යමය වශයෙන් මැනගන්න පුළුවන් අසාමාන්‍යතාවක් තිබේද? යම්කිසි පුද්ගලයෙක් යාගේ චර්යාවේ යම් වෙනස්කම් දක්වනවා නම් ඒ චර්යාව පසුපස යම්කිසි කායික පරීක්ෂණයකින් සොයාගත හැකි දෙයක් තියෙනවද? ඒ කියන්නේ පළවෙනි වශයෙන් බලන්න පුළුවන් හෝමෝනල් ඉම්බැලන්ස් එකක් තියෙනවද? හෝමෝන කියන જાති දන්නව නේද? අපේ ශරීරවල පිරිමි හෝමෝන, ගෑනු හෝමෝන, එක එක જાති හෝමෝන තියෙනවානේ. මේ හෝමෝන ක්‍රියාකාරීත්වයේ යම්කිසි වෙනසක් තිබේද? එතකොට ඒවා අනුවත් සමහර අයගේ ඇසිඩින් වල යම් අසාමාන්‍යතා ඇති වෙනවා. එහෙම නැත්නම් යම්කිසි රසායනික මේ වෙනසක් යම්කිසි රසායන ද්‍රව්‍යයක් ශරීරයේ අඩු වෙලා අපි ඒකට කිමිකල් ඩිෆිෂියන්සි කියලා කියනවා. රසායනික අඩුපාඩු. එහෙම එකක් නිසාවද මේ වෙලා තියෙන්නේ. එහෙමත් නැත්නම් මේ බ්‍රේන් ඉන්ජරි එකක්ද? මොළයට ඇතිවෙච්ච පුංචි ඩැමේජ් එකක් වගේ එහෙම එකක් නිසාද මේක වෙලා තියෙන්නේ. ඒකත් දොස්තර මහතුන්ට පරීක්ෂා කරන්න පුළුවන්. ඒ වගේ හේතු හොයාගන්න ගැනීම අවශ්‍යයි කියලා කියන ඒක තමයි මෙඩිකල් මොඩල් එක. වෛද්‍යමය.
ඒකට සමහරලාට ඒවා ඒ බයොලොජිකල් ජීව විද්‍යාත්මක හේතු සමහර වෙලාවට ওই චර්යාවල පසුපස තියෙන්න පුළුවන්. ඉතින් නමුත් සමහර අය මේකට ඉතින් බොහොම සැරට විවේචනය කරනවා. එහෙම වෙන්නේ කොහොමද? මේ මොකද මේ හැම අසාමාන්‍ය චර්යාවක පසුපස මොලේ ඩැමේජ් එකක් තියෙන්න පුළුවන්ද? ජීව විද්‍යාත්මක හේතුවක් තියෙන්න පුළුවන්ද? එහෙම තියෙන්න බෑ. මේ හැමදේම ලෙඩ කියලා එහෙම කියන්න බෑ. ඕක මානසික හේතු කායික වශයෙන් හොයන්න බෑ කියලා එහෙම විවේචනය කරනවා තියෙනවා. ඉතින් මේ ඒ වුණාට දවසෙන් දවස මේවා හොයා ගැනීම සඳහා තියෙන මේ සාධක පිළිබඳ වෛද්‍යවරුන්ගේ දැනුම වර්ධනය වෙනවා කියලත් කියනවා. ඉස්සරට වඩා දැන් මේ ෆිසියොලොජිකල් ෆැක්ටර්ස් මේවා පෙරපස තියනවාද කියලා හොයන්න මේ වෛද්‍යවරුන්ගේ දක්ෂතාවය ජීව විද්‍යා දැනුමෙන් ඒක දවසින් දවස සන්නද්ධ වෙනවා. දැන් එක ගෑන් ළමයෙක්ගේ කතාවක් තියෙනවා. ඇමරිකාවේ ගෑන් ළමයෙකුට වයස 12 13 විතර ඉඳලා එයාට ඇහෙනවා කවුරු හරි යට කතා කරලාගෙන උඹ මැරෙන්න යනවා, you must die, you are going to die, you must die කිය උඹ මැරෙන්න යනවා, උඹ මැරෙන්න ඕනේ, ළඟදීම මැරෙනවා කියනවා ඇහෙනවා. ඒක අලි ප්‍රශ්නයක් නෙමෙයි. මේක එකපාරට මේක ඇහෙන්න පටන් අරන් තියෙන ඉස්කෝලේ කට්ටියක ගිය කැම්ප් එකකදී. ඒ කැම්පින් වලට කියනවානේ පිට ඉස්කෝලේ. එහෙම ගිය වෙලාවක හිටියට මේ ළමයට එහෙම උඹ මැරෙන්න යනවා මොනවා කියලා ඇයිලා ඒ ළමයා එකපාරට අමුතු චර්යාවක් නේ වෙවුලන්න පටන් අරගෙන දතකට මුට්ටු වෙලා ඉතින් ඒ පාරේ යාළුවෝ ටික ඉදලා ඉතින් මෙයාව කොහොම සාත්තු කරලා හුලං වද්දලා අර මේ කළා ඉතින් පස්සේ මේ ගෙදර යවුවා කැම්ප් එකේ පැත්තක දාලා ඉතින් එහෙම වුණා ඊට පස්සේ මේ ළමයාට ජීවිත කාලේ සෑහෙන කාලයක් යනකොට ඔයක හිටි හැටි ඔය කෙටි මිනිත්තු ගානකට නෙවෙයි දිගට එන පණුව ලැබීමකටපත් වුණා තරුණ වයසටපත් වෙන්න මෙන්න උන් හිටි හැටි කියනවා මේ අර සද්දය ඇහෙනවා මට කියනවා මම මැරෙයි කියලා මේ මට කියනවා මම මැරෙයි කියලා ඉතින් ඒක දිගට යනවා වැඩි වෙනවා ඉතින් හොයලා බැලුවම මෙයාගේ මේ මොළයේ ප්‍රශ්නයක් බ්‍රේන් ඩැමේජ් එකක් තමයි මේකට හේතුව වෙලා තියෙන්නේ කායික හේතුවක් තිබුණා ඉතින් අන්න ඒ වගේ මේ තියෙනවා වෛද්‍යවරුන්ට හොයාගන්න පුළුවන් විදිහේ සාධකයක් තියෙනවා ස්නායු වල ප්‍රශ්න තියෙනවා ස්නායු අපේ ශරීරයේ එක තැනකින් තව තැනකට පණිවිඩ ගෙනියන්න මොළයට විශේෂයෙන්ම පණිවිඩ ගෙනියන්න දෙන සංවේදන මාධ්‍යය ස්නායු මාධ්‍යය. ඉතින් ස්නායු වල පොඩි ප්‍රශ්න ආවහම ඒවත් බලපානවා චර්යාවට. ඒක නිසා මේක අහක දාන්නත් බෑ. ඒකත් ගත යුතුයි. කොච්චර කවුරු විවේචනය කරත්. තව තියෙනවා දෙවෙනි මොඩල් එකක්. ඒකට කියන්නේ සයිකෝ ඇනලිටික් මොඩල් කියලා. මනෝ විශ්ලේෂණ මාදිලිය. ඒ මනෝ විශ්ලේෂණය කියන එක දැන් හොඳට පුරුදුයිනේ. අපිම කතා කරලා මේ කුවාටමාලාවට ආවට පස්සේ අනන්ත පරිමාණ වාරයක් කාණ්ඩති මනෝ කවුද මනෝ විශ්ලේෂණය කියන જાතිය ලෝකෙට අඳුරලා දුන්නේ මුලින්ම? සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තමයි පළවෙනි මනෝ විශ්ලේෂණවාදියා. ඉතින් මනෝ විශ්ලේෂණවාදී මේ ඒකේ හැටියට අසාමාන්‍ය හැසිරීම් හටගන්නේ කුඩා අවදියේදී අපට ඇති වුණු යම් ගැටුම් මේ සිත යට නිදන්ගත වෙලා ඒක විශේෂයෙන්ම මේ යට හිතේ ඇති වුණු ගතිය උඩු හිතට යම් ව්‍යාජ වේශ වලින් විශ්වලාගත් වේශ වලින් මතුවීම වගේ දේවල් නිසා. ඉතින් මේක හුඟක් වෙලාට ඒගොල්ලෝ කියනවා මේක ලිංගිකත්වයට හා සම්බන්ධ මේ මුල් තියෙනවා මේ හැදීම වල. එහෙම නැත්නම් යම් කලහකාරී මේ තත්ත්වයන්ට මුහුණ දීපු නිසා යටපත් වී පවතින ගතිගුණ ඒව තමයි මෙහෙම වෙන්නේ කියලා. හරි ළමා වියේදී ඇතිවෙන ගැටුම් සාර්ථක ලෙස ඒවා නොවිසඳුණු නිසා. හරි නොවිසඳුණු මානසික තත්ත්වයන් අපේ යටිසිතේ නැත්නම් අවිඥානයේ තැන්පත් වීම නිසා පසු කාලෙකදී යෝන් වයසේදී හෝ වැඩිහිටි වයසේදී ඒවා අසාමාන්‍ය චර්යා ලෙස මතුවිය හැකියි. හරි පුංචි කාලේ අත්දැකීම් බලපානවා අපිට ඒවා විශේෂයෙන් මේගොල්ලෝ මේ කියන්නේ මේවා ලිංගික වශයෙන් බලපාන්න පුළුවන් කිය ජීවිත ගැටලු බවට පත් වෙනවා. එතකොට
ඒ වගේ දේවලුත් අපිට මේ විවිධාකාර විදිහේ ප්‍රබල විදිහේ මේ මානසික චර්යාමය විපර්යාසයන් ඇති කිරීමට සමත. දැන් මේ එක ළමයෙක් මම දන්නවා ඒ ලංකාවේ නිදර්ශනයක්. ඒගොල්ලන්ගේ ගෙදර තිබුණා ස්ත්‍රී චිකිත්සාවලිය කියන පොත. ඔයගොල්ලෝ දැකලා තියෙන දේ පොත? දැකලා නැහැ සර්. දැකලා නැහැ නේද? කවුරුත්ම දැක්කේ නැද්ද ස්ත්‍රී චිකිත්සාවලියක්? දැකලා තියෙන සර්. දැකලා තියෙනවා නේද? ඒක ටිකක් ලොකු පොතක් නේ. මේ පිටු 200ක් විතර ලොකු පොතක්. ඒකේ කාන්තාවන් පිළිබඳ කාන්තාව සෞඛ්‍ය ප්‍රශ්න ඔක්කොම තියෙන අතරේ ඒකේ තියෙනවා දරු ගැබ් හට ගැනීම ගැන ලොකු විස්තරයක්. පින්තූර දාලා පළවෙනි මාසේ මෙහෙමයි ඉන්නේ, දෙවෙනි මාසේ මෙහෙමයි ඉන්නේ, තුන්වෙනි මාසේ මෙහෙමයි. ඉපදීම සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහටයි කියලා මේ රූප වලින්ම පෙන්නනවා. වෙන දරුවා පිළිවෙලට මෙන්න පළවෙනි මාසේ ඔළුව එළියට එන හැටි, මෙන්න ඊට පස්සේ උරහිස් එළියට එන විදිය කියලා ඇඳලා පෙන්නලා විස්තර කරලා තියෙනවා. ඒක පරණ පොතක් ඒක. මම පුංචි කාලේ මමත් දැකලා තියෙන අපේ ගෙදරත් තිබුණා ඒ පොතක්. දැන් මේ පොත වැඩි පාවිච්චි වෙන්නේ නැහැ. දැන් අලුත් මොඩර්නයිස් කරපු පොත් එහෙම තියෙන නිසා අර ස්ත්‍රී චිකිත්සාවලිය කියලා අපේ සම්භාවනීය ග්‍රන්ථය දැන් භාවිතය අඩුයි. නමුත් එහෙම පොතක් තියෙනවා. මේ ගෑනු දරුවා වයස 8 9 විතරම ඔය පොත දැකලා තියෙනවා. දැකලා මෙයාගේ හිතේ ලොකු බයක් රෝපණය වුණා. අඩේ හාමුදුරනේ මෙහෙමද ළමයෙක් බිහි වෙන්නේ මගේ ඇඟ ඇතුලේ මේ පණුවෙක් හැදෙන්න වගේ චූටියට පැටියෙක් හැදලා ඌ ලොකු විලා බඩ ලොකු විලා අම්මී මේ මගේ ලිංගේන්ද්‍රියෙන් ඔළුවත් එක්ක එළියට එනවා දෙයියා හාමුදුරනේ කියලා බයක් ඇති වුණා. මට නේද මේක වෙන්නේ කියලා. ඒ හින්දා ඒ භීතිය යටිහිතේ අවිඥානිකව තිබුණා. මේක යා කාටවත් කිව්වෙත් නැහැ, පැහැදිලි කරගන්න ඇහුවෙත් නැහැ. ඇහුවා නම් ඉතින් මේ පන්ති ගුරුතුමිය කියලා දෙනවනේ දරුවෝ බය වෙන දේවල් නෙමෙයි කියලා. කාටවත් නොකිය යටිහිතේ ගැටුම යටපත් කරේ තිබුණේ. ඒ කාලේ මේ අම්මලා තාත්තලා එක්ක ලිංගික දේවල් කතා කරන්නේ නැහැ. දැන් උනත් කතා කරන හොරයිනේ අපේ සංස්කෘතිය හැටියට. මේ ඒ නිසා මේවා අහගන්න කෙනෙකුත් නැහැ. කොල්ල යාළු කතා වෙලා සේරම කුණුහරුප ටික ඉගෙන ගන්නවනේ මෙහිමයි වෙන්නේ හරමයි වෙන්නේ කියලා. කෙල්ලන්ට එහෙම ඒ කාලේ නිදහස තිබුණේ නැහැ, අවස්ථා තිබුණේ නැහැ. ඒක නිසා කෙල්ලෝ වගේ කතාවල යෙදෙන්නේ නැහැ. ඉතින් මේ දරුවා ඒක යටිදී යට කරගෙන හිටියා. ඉතින් තරුණ වයසට පත්වන ඔය බඳින්න බෑ කිය තමයි හිටියේ. නමුත් අම්මලා තාත්තලා දන්නේ නැහැ නේ. ඉතින් ඔයගේ තන්ත්‍ර තියනවා කියලා. කොහොම හරි බඳලා දුන්නා. බන්දලා දීලා දවස් 2කින් 3කින් මෙන්න මනමාලිය ගෙදර ගෙනත් බස්සනවා. කසාදේ කැඩිලා ගෙනත් බස්සනවා මනමාලිය මට ඕනේ මේක තියාගන්න කියන. මොකද අර භීතිය හේතු කරගෙන මේ ළමයා ලිංගිකත්වය ප්‍රතික්ෂේප කරනවා. හරිද? ගියේ හනිමූන් එකට. හනිමූන් කියන්නේ මధు මාසය කියනකනේ. මధు නෙමෙයි ඒක වස මාසය වෙලා. රණ්ඩු වෙලා බෑ ගියාගෙන දඟලනකොට ගෙදර ගෙනත් බැස්සුවා. ඉතින් තාම ඉන්නවා. දැන් වයසකට වෙලා. දැන් ඉතින් ආයි කවුරුත් ගෙනියන්නේ නැහැ. කිසි කෙනෙක් ඊට පස්සේ ඉතින් මේගොල්ලෝ කරේ මොකද ශාස්ත්‍ර ඇහුවා. මේ වෛද්‍යවරයෙක් ළඟටවත් මනෝවිද්‍යාඥයෙක් ළඟටවත් ගෙනියනවා වෙනකොට ශාස්ත්‍රකාරයෝ ළඟට මේ ගෙනිහිල්ලා ඒගොල්ලෝ ඉඳගෙන කිව්වා මේකක මහා බන්ධනයක් තියෙනවා. මේක බන්ධනයක් කරලා තියෙන්නේ. ඒක නිසා මේ බන්ධනේ බොහොම භයානකයි. ඉතින් ලොකු ගණන් වැඩි තොইল කරත් ඒ බන්ධනේ කැපෙන්නෙමනේ. එහෙමම ඉන්නවා මේ ළමයා කැමති වෙන්නෙම නැහැ. මට නම් බෑ කියන. අම්මා තාත්තා දැන් දන්නවා මොකක්ද හේතුව කියලා. නමුත් අම්මා තාත්තා ඒක අරගෙන පාරම්පරික කල්පනාවල හිර වෙච්ච අය නිසා මේක ගිහිල්ලා මනෝවිද්‍යාවකට කිව්වේ නෑ. මේ දැන් අපි දන්නවා මේ ඇයි මේ ළමයට මේක වුනේ කියන එක දැන් අපි දැනගත්තා. දැන් ඉති වැඩක් නැහැ. දැන් ඉති කවුරුත් උස්සගෙන යන්නේ නැහැ නාකියක් මණ්ඩියු. ඒ කාලේ කවුරුත් ඔක ගැන හිතුවේ නැහැ. මෙතන තියෙන්නේ මේ මනෝ විශ්ලේෂණාත්මක ලෙස විසඳාගත යුතු ප්‍රශ්නයක් කියන එක තේරුම් ගත්තේ නැහැ. තේරුණාද? පැහැදිලිද? මේගොල්ලෝ ඉතින් වැඩිහිටි ශිෂ්‍යයෝ. පැහැදිලි සර්. වැඩිහිටි ශිෂ්‍යයෝනේ තේරුම් ගන්න බෑ. ඔව් සර්. ඔව්. ඒක ඇති වෙච්ච මානසික ගැටලු. මේ අපේ ආච්චි කෙනෙක් ඔය වගේ දෙයක් පිරිමියෙකුට වෙච්ච එකකුත් කියලා දුන්නා. කියන්නද? ආච්චි කෙනෙක් කියනවා ඒ එක පහත්යෙකුට එයාගේ නෝනට බබෙක් හම්බුනායින් පස්සේ
එයා බලන් එයාට දොස්තර මහත්තයා මිත්‍ර නිසා බලාගෙන ඉන්න ඉඩ දීලා. බබා විහි වෙන ආකාරය. එදා මිනිහගේ යට හිතට මේ වැඩි හිටි වයසේදී තරුණ වයසේදී ගියා පණිවිඩයක්. මීට පස්සේ තමුසට අර මුලින් ලැබපු ආසාදේ හම්බෙන්නේ නැහැ දැක්ක නේද පොඩි පහේ ඔළුවක් දාවේ. ආයි බෑ. දැන් තව වෙන ගෑණියෙක් පස්සේ යන්න වෙනවා. ඒකට ඒ පාරේ දරුවා මේ ගෑනු දරුවා මේක නැන්දම්මට කියලා. නැන්දම්මි මෙහෙම වැඩක් වෙලා දැන් ඒ යෝධයා මගේ මේ හැඳිවත් බුදියන්න දෙන්නේ නැහැ කියලා. යා අම්මා ඒ පාර මේක හදන්නේ කොහොමද කියලා මේ කුරුම්බ ගෙඩියක් කපලා කොල්ලට බොණ්ඩ දීලා කිව්වලු කොල්ලෝ ඕක ඉහිලා දුනිය දාපන් කියලා. ඉතින් කට ලොකුවට කපලා මදේ හූරගෙන කාලා ගිහිල්ලා දුමේ දාන්න. ඉතින් අට ලොකුයි දැන්. මේක ගිහිල්ලා දුමේ දාපන් කිව්වා. කොල්ලා ගිහිල්ලා ඒක දුමේ දාම. ඊට පස්සේ මාසෙක ඊට පස්සේ අර උඩ දාපු එක කොම්බි ගෙනින් බලන්න. ඌ කිල්ල මේක ගෙනලා පෙන්නුවලු අපිට. යකෝ මේක අපි මේ හාරලා ලොකු හැන්දෙකුත් දාලා මදක් කෑවනේ. දැන් බලපන් කොයි කට කෝ කට ඇකිරිලා කියලා චූටි වෙලා. දැන් අද ඉඳලා නිදා ගනින් ගෑණි කියදී කිව්වා. හරිද? වචනෙන් කියන්න බැරි දෙයක් රූපයෙන් පැහැදිලි කරා දරුවට. නැත්තම් කොල්ලා කවදාවත් ආයි තමන්ගේ භාර්යාවනකට යන්නෙත් නෑ. ඔය දෙපැත්තටම ওই ප්‍රශ්න තියෙනවා යටි හිතේ යනවා පණිවිඩ. සයිකෝ ඇනලිටික් කට්ටියට තියෙන්නේ කතා බහෙන් හොයාගන්නයි ඔය නිදානේ. හරි දැන් ඔයගොල්ලෝ කල්පනා කරා පිස්සොත් එක්ක කතා කරන්න කොට මේ පිස්සෝ නෙමෙයි. මේ මානසික ව්‍යාධි පුංචි මානසික අර්බුද මතක තියාගන්න. උපදේශකයෝ ගාවට පිස්සෝ ගේන්නේ නෑ. හරිද? පිස්සෝ කියලා කියන්නේ මානසික වශයෙන් උග්‍ර ව්‍යාධි තියෙන කට්ටිය. ඒගොල්ලන්ව හැන්ඩල් කරන්න යන්න එපා උපේක්ෂණ සාතිකේ තියනවා කියලා. ඒවා කරන්න බෑ ඔයගලන්ට. ඒගොල්ලන් වගේ අය ආවොත් මනෝ වෛද්‍යවරයෙකුට යොමු කරන්න ඕන. ඔයගොල්ලෝ මානසික වෛද්‍යවරු නෙමෙයි. පුංචි මානසික ගැටලු විසඳා ගැනීමට තමයි උපදේශනේ තියෙන්නේ. ඉතින් මේ වගේ දේවල් ඒව විසඳ ගන්න පුළුවන් ගැටලු. මනෝ විශ්ලේෂණවාදී කෙනෙකුට පුළුවන් ඒවා සාකච්ඡා කරලා විසඳලා දෙන්න හොයාගන්න ඕන නිදානේ හොයන්න කතා කරන්න ඕන. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවානේ මිනිස්සුගේ මානසික සත්‍යය තේරුම් අරගෙන බණ කියන්නේ. ඒක බුදු කෙනෙකුට නම් දියසින් බලන්න පුළුවන්. නමුත් හාමුදුරුවන්ට බණ කියව උගන්වනකොට බුදුහාමුදුරුවෝ උගන්ලා තියෙන්නේ සාකච්ඡා කරලා කතාවෙන් බහින් අල්ලගන්න මිනිහාගේ තියෙන මානසික ස්වરૂපය කියලා තියෙනවා. ක්‍රම ගානක් කියනවා. කතා බහින් මතු කර ගන්න පුළුවන් ආශ්‍රයෙන් පුද්ගලයා තේරුම් ගන්න කියලා කියනවා. හරිද? ඒ වගේ තමයි මනෝවිද්‍යාඥයෙක් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ ගෝල බාල පරම්පරාවේ කරන්නේ. එයත් එක්ක හිමින් සැරේ වක්කල් කතා කරනවා. දවසෙන් දෙකකින් කරන්න බැරි වෙන්න පුළුවන්. බොහෝ දිගට කතා කිරීම තුළින් හොඳින් අසා සිටීම පුළුවන්. කතා කරනවා කියලා අපි දොඩවන්න කියලා හරියන්නේ නැහැ. අපි අහගෙන ඉන්න ඕන. උල්පන්දම් දෙදී අහගෙන ඉන්න ඕන. එහෙම දීලා යාගෙන් අදහස් අරගෙන තමයි අපි හොයන්නේ මොකද්ද මේ පසුපස තියෙන මේ ක්‍රමය කියලා. එහෙම හොයාගෙන උපදෙස් දෙන්න ඒ ක්‍රමයට තීරුම් ගැනීම තමයි මෙතන අපි කිව්වේ මේ සයිකෝ ඇනලිටික් මොඩල් කියලා. වෛද්‍ය විද්‍යානුකූලව වෛද්‍යවරයා හොයනවා මේ අසාමාන්‍ය අසම්මත චර්යාවේ නිදානේ මොකද්ද කියලා. ඒතර අපි මනෝවිද්‍යානුකූලව මනෝ විශ්ලේෂණාත්මකව සාකච්ඡා කිරීම තුළින් හොයා ගන්නවා මොකද්ද මේ අර්බුදයේ හේතුව කියලා. එක එකනට එක එක විදිහේ දැන් අර මේ කම්සෝ මරණවා උඹ මැරෙන්න යනවා කීකේ පණිවිඩේ එන්න පටන් ගත්තාම ඒක වෛද්‍ය විද්‍යාව හොයාගත්තා. සමහර ඒවා වෛද්‍ය විද්‍යාව නැතුව මේ විදි වලින් සාකච්ඡාවෙන් අල්ලගන්නත් පුළුවන් වෙනවා. ඊට පස්සේ තව එකක් ඒක ලෙඩක් නේද? ඒක ලෙඩක් කියන්නේ ලොකු ලෙඩක් නෙමෙයි. අරයට ලොකු අර මරණා කීප එකට ලෙඩක්. සර් මම ධම්මික කතා කරන්නේ සර්. ඔව් ධම්මික. සමහර එක සිද්ධියක් තියෙනවා සර් මේ සමහර එක රාජ්‍ය සේවකයෙකුට සිද්ධ වෙනවා මේ යාට මේ මෙඩිකල් කන්ඩම් යන්න. ඉතින් මෙයාට ඇත්තට මෙඩිකල් කන්ඩම් යන්න සිද්ධ වෙනවා. නමුත් මෙයාට එහෙම මානසික ලෙඩක් නැහැ. නමුත් මෙයා කරන වැඩේ ඔෆිස් එක ඇතුලේ ලියලා ඉන්න ගමන් බුලත් කියලා ගහන ඔෆිස් එක ඇතුලේම. ඔව්. ඉතින් සර් මේ ඉතින් එතකොට ආයතන ප්‍රධානියා කරපු වැඩේ මේ මෙයාට ලෙඩක් තියෙනවා කියලා ලියුමක් මේ ගහලා ඊට පස්සේ ආව මෙඩිකල් කන්ඩම් කරනවා. ඒ විදිහට කරනවා නේ සර්. ඒ වගේ තියෙනවා. එහෙම තියෙනවා. උපක්‍රමශීලීව තමන් බොරු පිස්සු හදා ගන්නවා කියන්නේ ඔකටනේ. මෙඩිකල් කන්ඩම් කියන එක ටිකක්
අයුතු විදියට භාවිතා කරන දෙයක් ඇත්තටම නම් මේ මිනිස්සුන්ට පෙන්ෂන් යන වුණාම එක්ක සමහර සමහර අය ඉතින් මිල මුදල් වීදම් කරලත් මෙඩිකල් කන්ඩම් වෙන පාරවල් හදා ගන්නවා. තව සමහර අය තමන්ම මේ ව්‍යාධිමය හැසිරීමක යෙදෙනවා. හැබැයි සමහර හොයා ගන්න සමහර වෛද්‍යවරු දක්ෂයි. මෙයා මේ කරන්නේ බොරුව කියලා හොයා ගන්නවා. ඒ ලේසි නෑ. නමුත් දක්ෂ වෛද්‍යවරු අඳුර ගන්න මෙයාට එහෙම වෙන්න කිසිම හේතුවක් නෑ. මේ චර්යාව මේ කායික හේතුවක් නැතුව මනෝමය වශයෙන් මෙයා අපිව රවට්ටන්න වැඩ කරනවා කියන එකත් හොයාගන්න දක්ෂ වෛද්‍යවරුත් ඉන්නවා. මේ සමහර ඒවා තියෙනවා. ඉතින් එහෙම මේ මනෝවිද්‍යාත්මක හේතු ඒක අල්ලගන්න පුළුවන් බොරු කරනවාද කියන එක බොරුද ඇත්තද කියලා හොයාගන්න පුළුවන් මනෝවිද්‍යාව දන්නා අයට තමයි. දැන් සමහර අයට ඔය මුල්ලක් කියලා ගහන වගේ ඒ වගේ දේවල් ඇත්තටම ව්‍යාධිමය තත්ත්වයක් උඩ එන්නත් පුළුවන්. මොකද උද්දච්ච භාවය හේතු කරගෙන සමහර වෙලාවෙ ඉන්නේ මම දන්නා එක්තරා ගුවන්විදුලි මේ නිවේදකෙක් හිටියා. එයා ගිය තැන ගෙවල් ඇතුලේ කෙල ගහනවා. ඒ තත්ත්වය කැන්ටිමේ ගිහිල්ලා තේ බොන ගමනුත් ඒක කරනවා. හිටි හැටි චුක් ගාලා කෙල ගහන ළඟ මහා ලුකුට කෙල ගහ ඉන්නව නෙවෙයි. නමුත් හිටි හැටි යාට හිතෙනවා මෙතන කෙල ගහනවා. පඩික්කමක් හොයන්නෙත් නැහැ. එළියට යන්නෙත් නැහැ. ඉන්න තැන ඒක කරනවා. ඒතර ඒ චර්යාව පසුපස තිබුණේ යාගේ උද්දච්ච භාවය. තමන් මාළුව කෙරුමක් කියලා හිතාගෙන ඒ අනුව යම් කිසි උද්දච්ච මානසිකත්වයක් හේතු කොටගෙන ඉන්න ස්ථානෙට නිග්‍රහශීලීව හැසිරීම. ඉන්න තැනට නිග්‍රහශීලීව හැසිරීම වලින් තමන්ගේ ලොකුකම පෙන්නනවා. දැන් සමහරු තව ඉන්නනේ අපිත් එක්ක කතා කර ඉන්න ගමන් හැමතිස්සෙම අර සමහර අය අර ගාන්නේ චුක් ගාලා නිකන් ඌ අපි ගණන් ගන්නෑ කියන එක අගවන්න තියෙන පොඩි සද්දයක් එයාගෙන් එයා නොදැනුවත්ව එනවා. චුක් ගානවා. කටින් ඒ සද්දේ දිව උඩුතල්ලට තියලා සද්දයක් පිට කරනවා. ඉතින් එතන ඒකෙන් එයාගේ ඒ චර්යාව යටින් අපිට පේනවා ඔහුගේ අසීමිත උද්දච්ච භාවයක් හේතු කරගෙන තමයි මෙයා අපිත් එක්ක කතා කරනවා. තාම ගණන් ගන්නෑ උඹලා කියන ඒවා සත්ත පහකට මට වැඩක් නැහැ කියන වගේ ඒ ආකල්පෙට දෙන්න යනවා. සමහර අය එහෙම තියෙනවා নানা ප්‍රකාර ආකල්ප. ඩෝන්ට් කෙයා වගේ අන්න හරි. ඩෝන්ට් කෙයා බව එයාගේ හිතේ තිබුණාට පෙන්න ගන්නත් ඕනකම තියෙනවානේ. සමහරව අනිත් අයව කියා කරන්නේ නැහැ. ඒක එයා ඒ වුණාට පෙන්වන්න යන්නේ. දැන් මේ සමහර ගණන් ගන්නෑ කියන එක නේ සර්. ඔව් මං ගණන් ගන්න. ඒක පෙන්වන්න කායික චර්යා නිර්මාණය කරගන්න අය ඉන්නවා. එහෙනම් සමහර අය උරයිස් ගස් වෙනවා. එහෙම දේවල් තියෙනවා. ඔය බොඩි ලැන්ග්වේජ් පොත්වල ඒවා තියෙනවා. හැබැයි වැඩි බොඩි ලැන්ග්වේජ් පොතක් කියවපු එක්කෙනාව අපිට විශ්ලේෂණය කරන්න බැරුවද මිනිහා එයා ඉගෙන ගත්ත බොඩි ලැන්ග්වේජ් අපිට පෙන්වන්න එයා ඒ හැසිරීම එයා බෝ කරගන්නවා. දැන් බොඩි ලැන්ග්වේජ් එකේදී අපිට කියන යම් කිසි කෙනෙක් අපේ කතාව අහගෙන ඉන්න මේ අකමැති නම් උදාසීන නම් අත් දෙක බැදගෙන පිටිපස්සට හේතු වෙනවා පොටුවේ. මේ ඒකට වෙන කල්පනා කරට වගේ පෙන්වනවා. ඉතින් එහෙම දේවල් බොඩි ලැන්ග්වේජ් එක අනුව අපි දැන් තේරුම් ගන්න මූට අල්ලලා නැහැ මං කියන එක කියලා. නමුත් සමහර අය යනව නේද සර්? සමහර අය හිතලා කරනවා ඒ වැඩේ. හිතලා කරනවා. එතකොට ඉස්සරහට කඩ ටිකක් ඉස්සරහට නමලා මේ නිකට රත එහෙම තියාගෙන ඒ විදිහට පෙන්වන්නේ උගක් උද්‍යෝගයක් හොඳින් අහගෙන ඉන්නවා කියන එක තමයි එකෙන් පෙන්වන්නේ. අපි දිහාවට හොඳට බලාගෙන කඩත් පොඩ්ඩක් ඉස්සරහට නැමිලා එහෙම ඉන්නවනම් අපි දන්නවා මෙයා හරිම උනන්දුවෙන් මේ මගේ කියන දේ ආගේ. සමහරු අපි අපේ කියන දේ යාට වැඩක් නැති වුණත් අපිට අපිව දිරිමත් කිරීම සඳහා උනන්දුවෙන් අහගෙන ඉන්නා වගේ ඒ විදිහට රඟපාන අය ඉන්නවා. ඒතකොට ඒ යා බොඩි ලැන්ග්වේජ් පොත් කියවලා තේරුම් අරගෙන උනන්දුවෙන් අහගෙන ඉන්නවා පෙන්වන්නේ කොහොමද කියලා. රඟපාලා පෙන්නනවා හරි හරි මට තමුස කියන දෙයට මම ඒක අගය කරනවා මට හොඳට තේරෙනවා. මිනිහා යටි හිතින් මේක පිළි නොගන්න කෙනෙක් වෙන්න පුළුවන්. පිළි ගන්නවා වගේ රඟපාන. ඒවත් තියෙනවා ලෝකේ. අපි හැමදේම තේරුම් ගන්න ඕන. උපදේශක විදිහට මේ සුවරුවට රඟපානවා කියන එකත් තේරුම් ගන්න ඕනේ. ඒ වගේම චර්යාවල මේ ස්වයංක්‍රීය චර්යා එහෙම තියනවා කියලා අපි මේ අපේ විචක්ෂණ හුඟක් තියෙන උපදේශකෙක් වෙන එක හරි අමාරු වැඩක්. හරිද? ඉතින් අපි දැන් කිව්වේ ඔය මොඩල්ස් දැන් අපි කීපයක් කතා කරගත්තානේ. තව එකක් තියෙනවා අපි අර චර්යාමය මනෝවිද්‍යාව කියලා එකක් කතා කරන්නේ behaviorism. ඒක behavior model abnormalities විශ්ලේෂණය කිරීම සඳහා behavior model කියලා හිවුත් තියෙනවා. abnormal චර්යාව ඒ කියන්නේ අසාමාන්‍ය ඒ චර්යාව මනින්න තියෙනවා behavioral model ඉංග්‍රීසියෙන් එහෙම කියන චර්යාමය මාදිලිය. චර්යාමය මාදිලියදී කියන්නේ
යම් කිසියගේ චර්යාව දිහා තමයි අපි බලන්න ඕනේ. ඒ චර්යාව මේ දිහා බලලා ඒක තමයි ප්‍රශ්නේ කියලා හිතාගෙන ඒකට අපි ට්‍රීට් කරන්න ඕනේ. එහෙම නැතුව මේ ඒ චර්යාවේ පිටිපස්සේ තියෙන පුංචි කාලේ අත්දැකීම් වෛද්‍ය හේතු මේ හොයන්න යන්නේ නැතුව චර්යාව විග්‍රහ කරලා හොයාගත්ත හැකි කියලා කියන්නේ. චර්යාවාදී මනෝවිද්‍යාඥයෝ තමයි ඒකට හුඟක් කියන්නේ. ඉතින් අපි චර්යාවාදී කියන විශේෂ මනෝවිද්‍යා ගුරුකුලය ගැන අපි ඉගෙන ගත්තේ නැති නිසා අපිට ටිකක් අමාරුයි ඒක තේරුම් ගන්න. කොහොම වුණත් මේ යම් කිසි උත්තේජනයක් වෙනුවෙන් රෙස්පොන්ස් එකක් උත්තේජනයට ප්‍රතිචාරයක් දක්වනවා. මනෝවිද්‍යාව පාවිච්චි කරන වචන දෙකක් නේ උත්තේජනය සහ ප්‍රතිචාරය කියන එක. ස්ටිමියුලස් ඇන්ඩ් රෙස්පොන්ස් කියලා. ඒතකොට මේ චර්යාවාදීන් ඒකයි තමයි ඒ චර්යාවාදීන්ගේ ආකල්පය SR ක්‍රමය කියලා කියනවා. SR කියන්නේ අර මේ ස්ටිමියුලස් එකයි රෙස්පොන්ස් එකයි ඒ දෙක අරගෙන. ඒ දෙක දිහා බැලිය යුතුයි. මේ අපි මේ චර්යාවල් මේ යම් යම් උත්තේජන අපිට ලැබෙනකොට අපි ප්‍රතිචාර දැක්වීමේ ක්‍රමය අපි ඉන්න පරිසරයෙන් අපේ අත්දැකීම් වලින් අපි ඉගෙන ගන්නවා. ඉගෙනගෙන ඒවා අනුව අපේ වර්තමාන චර්යාව මේ පරිසරයට අනුකූලව අපි වැඩ ගහලා පෙන්නනවා කියලා අන්න ඒ වගේ දෙයක් තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒ කියන්නේ වර්තමාන මොහොතේ අපි හැසිරෙන විදිය. හරි? එතකොට අපිට නිරීක්ෂණය කළ හැකි චර්යාව යටිහිත දැන් මනෝවිශ්ලේෂණවාදීන් කරන්නේ යටිහිත රින්ගන එකනේ. චර්යාවාදී කියන මේ යටිහිත රින්ගන්න අපිට බෑ. බැරි වැඩ කරන්න යන්න ඕනේ. චර්යාව දිහා බලමු. ඒ චර්යාවේ ඇබ්නෝමැලිටිස් තියෙනවා. ඒකට ඒකේ මේ ශක්තිය හෝ අශක්තිය ඒවා දිහා අපි බලන්න පුළුවන්. වර්තමාන මොහොතේ ඒ தত্ত্বය තමයි අපි බලන්න ඕනේ. එහෙම තමයි ඒගොල්ලෝ තර්ක කරන්නේ. හරි? මේ නමුත් මේක මනෝවිද්‍යාවක් මේ චර්යාවාදී ගුරුකුලයේ කට්ටිය මේ දක්වන මතය හුඟක් අයගේ විවේචනයටක් වෙන එකක්. මොකද මේ අපි ජීවත් වෙන බොහොම අත්දැකීම් බහුල පුෂ්ටිමත් විවහාර ලෝකය අමතක කරලා තමයි මේ තීරණයට එන්නේ. right? අපි ඉන්නේ ජීවත් වෙන්නේ චින්තනය, ආකල්ප, චිත්ත වේග ඔය වගේ දේවල් තියෙන ලෝකෙක. ඒවා අපේ අසාමාන්‍ය චර්යාවට බලපානවා. අපේ චිත්ත වේග, අපේ හිත ඇතුලේ තියෙන ඉමෝෂන්ස්, අපේ ආකල්ප, සාමාන්‍ය ආකල්ප. මේවා ගැන සැලකිල්ල නොදක්වලා ඔය විග්‍රහ වලට අනේක හොඳ නෑ කියලා මේ චර්යාවාදයට විවේචන තියෙනවා. තව මොඩල් එකක් තියෙනවා ප්‍රජානන මොඩල් එක, කොග්නිටිව් මොඩල් කියන එක. ප්‍රජානන කොග්නිෂන් කියන්නේ ප්‍රජානනයනේ. එතකොට ඒගොල්ලෝ කියනවා ඔය මෙඩිකල්, සයිකෝඇනලිටික්, බිහේවියරල් මොඩල්ස් මේ වලට වඩා වැදගත් වෙනවා කියලා බාහිර ලෝකේ අපි බාහිර ලෝකයේ දිහා බලලා අපි ඉගෙන ගන්නවා, අත්දැකීම් ලබනවා. ඒ වගේ දේවල් මේ යම් කිසි පාලනයක් අපේ චර්යාව කරේ තියෙනවා කියලා. මේ මිනිසුන්ගේ මේ චර්යාවල් කතා කිරීමේදී බලන්න වෙනවා මිනිසුන්ගේ සිතුවිලි දිහා. සිතුවිලි විශ්වාස. ඒ කියන්නේ සිතුවිලි ජනිත වෙන්නේ අපි ලෝකේ දිහා බලලා ලබාගෙන දැනුම මගින්. ඒක අපි මේ ලෝකේ දිහා බලලා අපි ලබා ගන්න දැනුම. හරි බාහිර සාධක විතරක් බලන්නේ නැතුව බාහිර ලෝකේ දිහා බලලා අපි ලබාගත්ත දැනුම කියනවා. එතකොට අර කියපු මොඩල් තුනේම අපේ චින්තනය, අපේ ප්‍රජානනය දිහා බැලිලා නැහැ කියලා මේගොල්ලෝ විවේචනය කරනවා. හරි මිනිසුන්ගේ චින්තන සහ විශ්වාස, අදහස් සහ විශ්වාස මේවා හුඟක් වැදගත් කියනවා මේ කෙනෙකුගේ චර්යාවේ ඇති වෙන විපර්යාස විග්‍රහ කිරීමේදී. හරිද? දැන් අපි හිතනවා ළමෙක් විභාගයට යන්න කලින් ළමයෙකුට එන්න පුළුවන් යම් වැරදි විශ්වාස. හරි මේ ප්‍රජානන කට්ටිය කියන්නේ ළමයෙක් හිතන්න පුළුවන් මේ විභාගය මගේ අනාගතයට ඉතාමත් වැදගත්. එතකොට මේ විභාගය මේ මගින් අපිට නොඑක ආකාර බලපෑම් අනාගතේ එන්න පුළුවන්. ඒ නිසා මගේ මුළු අනාගතේම රැඳෙලා තියෙන විභාගය උඩයි කියලා විභාගය ගැන අනවශ්‍ය විශාල භීතියක්
ඒ උඩ ඇති වෙන්න පුළුවන්. හරි. එතකොට ඒක හඳුන්වන්නේ සාවද්‍ය ප්‍රජානනයක් විදිහටයි. erroneous cognition. ඒ කියන්නේ විභාගයක් කියලා කියන්නේ භූමිකම්පාවක් නෙමෙයි කියන එක මෙලමයා දන්නේ නැහැ. හරි. විභාගේ පේරුණා කියලා ලෝකෙ කඩා වැටෙන්නේ නැහැ නේ. මෙයා හිතලා තියෙනවා මේක තමයි මගේ ලෝකය විභාගේ. මගේ සම්පූර්ණ අනාගතේ තියෙන විභාගේ උඩ. ඒක එහෙම හිතන්නේ නැතුව යථාර්ථවාදී විදිහට හිතන්න ඕනේ. හරිද? චර්යාව තමන්ගේ වැරදි පැත්තට යොමු කරවන්නා වූ සිතුවිල්ල අපි අඳුරගත්තාම අපිට පුළුවන් මේ ළමයට එහෙම නෙවෙයි මේ විභාගයේ ඔයාගේ දැනුමයින්ද තියෙන සාමාන්‍ය ඕන කෙනෙක් උඩ දෙන දෙයක් මේක පේනුණා කියලා මුළු ජීවිතේම විනාශ වෙන්නේ නැහැ කියලා කියන්නේ. නැත්නම් විභාගයට කලින් මෙයාගේ අසාමාන්‍ය චර්යා ඇති වෙන්න පුළුවන්. ඊළඟ මොඩල් එක තමයි humanistic model කියන එක. ඒ කියන්නේ මානවවාදී මාදිලිය නැත්නම් ප්‍රවේශය. ඒකට හුඟක් මනෝවිද්‍යාඥයෝ කැමතියි. ඒ කියන්නේ මිනිස්සුන්ට හැඟීමක් දෙන්න උත්සාහ කරනවා මේ මානවවාදී humanistic මනෝවිද්‍යාඥයෝ ඔබට ලොකු ශක්තියක් තිබේ. ඔබට ලොකු වගකීමකුත් තිබේ. ඔබගේ අනාගතය පාලනය කර ගැනීමට ඔබට හැකියාවක් තිබේ කියන හැඟීම. ඒ කියන්නේ ඒක පොසිටිව් හැඟීමක්, ධනාත්මක හැඟීමක්. අපි කට්ටියට තියෙනවා. හැම පුද්ගලයෙකුටම ඔක තියෙනවා. හරිද? ඒක ගැන මේ behavior මේ humanistic model ගන්න කට්ටිය ලොකු සැලකිල්ලක් දක්වනවා මේ පුද්ගලයින්ට තියෙන අන්නේ අපි මේ we are uniquely human කියලා කියනවා. අපි සුවිශේෂී මිනිස්සු. හරි? ඒගොල්ලෝ කියනවා මිනිසා කියලා කියන්නේ තාර්කික. ඒ වගේම සමාජමය නැඹුරුවක් ඇති. මේ අනිත් අය සමග හොඳින් ගැලපීලා ජීවත් වෙන්න පුළුවන් සත්වයෙක් මිනිසා කියලා කියන්නේ. අනිත් සත්ත්වයට වඩා හුඟක් වෙනස්. සමාජෙත් එක්ක අපිට ජීවත් වෙන්න පුළුවන්. අපිට යාළුවෝ හදාගන්න පුළුවන්. සත්තුන්ට බැරි තරම් වැඩ අපිට කරන්න පුළුවන්. හරි? ඒ හොඳ සම්බන්ධතාව පවත්වාගෙන සමාජයේ අපිට හිමි තැන අපිට දිනා ගන්න පුළුවන්. අපි තාර්කානුකූලව හිතන්න පුළුවන් අය. හරි නිගමන වලට අපිට පුළුවන්. එහෙම නම් ඉතින් අපිට අපේ වටිනකම තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේ මානවවාදී අය මනෝවිද්‍යාඥයෝ කියනවා මේ ඒ උඩ අපි මේ මිනිසාගේ ප්‍රශ්න දිහා බලන්න ඕනේ. අසාමාන්‍ය චර්යාව දිහා බලන්න ඕනේ ඒ විදිහටයි. හරිද? ඉතින් මේකත් විවේචනය කරනවා. අසාමාන්‍ය මේ අසාමාන්‍ය චර්යා එහෙම නැත්නම් අසම්බන්ධ චර්යා විග්‍රහ කිරීම සඳහා humanistic model එක පාවිච්චි කිරීමේදී සිද්ධ වෙන්නේ මිනිසා හැමෝම තර්කානුකූල මිනිස්සු. හැමෝටම තර්ක කරන්න පුළුවන්. හැමෝටම තමන්ගේ සීමාවල් අඳුර ගන්න පුළුවන්. හැමෝටම තමන්ගේ චර්යා ගැන විනිශ්චයන් ගන්න පුළුවන් කියන ඒ විශ්වාසය උඩයිනේ මේක ගොඩනගන්නේ. සමහරවිට එහෙම විශ්වාසයක් දෙන එක විද්‍යාත්මක නැහැ කියලා විවේචනයක් තියෙනවා. හරි? මේක මේ දෙන විශ්වාස හැම මිනිහාම තර්කානුකූල සිටිය හැකි කෙනෙක්. හැම මිනිහාටම තමන්ගේ ඉරණම සකස් කර ගැනීමට අවශ්‍ය කරන කුසලතා තිබේ. හරිද? තමන්ගේ සීමා මේ දැන හඳුනාගන්න හැම මිනිහට පුළුවන් කියලා කියන එක හරිම මේ ව්‍යාකූල මේ විද්‍යාත්මක නොවන සංකල්පයක්. ඒක දාර්ශනිකයි. නමුත් මේ ඒක හරියන්නේ නැහැ කියලා සමහරු විවේචනය කරනවා. මම විවේචනය කරන්නේ නෙමෙයි මේ. සමහර අය ඒ විදිහට මේක විවේචනය කරනවා.
ඉතින් මේ නමුත් ඒකෙත් හරි වැදගත් ලක්ෂණ අපිට ගන්න තියෙනවා. මේක අපි සම්පූර්ණ එක ප්‍රතික්ෂේප කරන්න හොඳ නැහැ. මොකද මිනිස්යාගේ සුවිශේෂභාවය මිනිස්යාගේ තියෙන සුවිශේෂී වැදගත්කම හඳුනා ගැනීම තුළින් මේ උපදේශනය සඳහා අපිට විශාල සහයෝගයක් මේ ආකල්පින් ලැබෙනවා. හැබැයි හැමෝම අහපන්නු හැමෝටම පුළුවන් කියන්න එපා කියලා තමයි විවේචනය කරන්නයි කියන්නේ. ඔය ඒක ආකෘතියක් තමයි මම ඔය දැන් කිව්වේ. තවත් ආකෘතියක් තියෙනවා සෝෂියෝ කල්චරල් මොඩල් කියලා. සමාජ මාදලිය. මයික්‍රොෆෝන් එක හදිසියෙ ඔෆ් වෙලා තිබුණා මොකක් හරි. කවුද ඔෆ් කරේ? ඉතින් මේ ඇහෙන්නේ නැති වුණොත් මට කියන්න ඇහෙන්නේ නැහැ කියලා නේ. හදිසියෙ අහම්බෙන් ඇහෙනවද? අපිට ඇහෙනවා සර්. ඔව් මොකද මගේ මයික් එකේ පින්තූරේ වටන හරහට ඉරක් මම බැලුවේ ඒකයි ඇහෙන්නේ නැද්ද කියලා. ඔව් දැන් හරි සර් ගැටලුවක් නෑ. හරි නේද? ඉතින් මේ තව මොඩල් එකක් අපි අඳුර ගන්නවා සෝෂියෝ කල්චරල් මොඩල්. කියන්නේ සමාජ සංස්කෘතික මාදිලිය. සෝෂියෝ කල්චරල් සමාජ සංස්කෘතික. ඉතින් ඒක මේ ඇබ්නෝමල් නැත්නම් අසම්මත චර්යා විග්‍රහයේදී මේ මිනිසුන්ගේ චර්යාව නෝමල් වුණත් ඇබ්නෝමල් වුණත් ඒක පිටිපස්සේ තියෙන්නේ තමන්ගේ පවුලේ තමන්ගේ සමාජයේ තමන්ගේ සංස්කෘතියේ බලපෑම කියලා. අපේ හැසිරීම අපේ චර්යා හැදෙන්නේ අපේ පවුල බලපානවා අපේ සමාජය බලපානවා ඒ වගේම අපි ඉන්න සංස්කෘතිය ඒකත් බලපානවා. ඒ බලපෑමෙන් තමයි හැදෙන්නේ. ඒක නිසා මේ අපේ චර්යාවේ අසාමාන්‍යතා එහෙම ඇති වුණොත් ඒවා විග්‍රහ කර ගැනීමේදී අපි අර යාගේ අත්දැකීම් සමූහය කොහෙන්ද ආවේ කොහොමද මේක ආවේ කියලා හොයා ගන්න ඕනේ. ඒ කියන්නේ සමාජ චර්යා අනිත් සමාජය ආශ්‍රය කළ සමාජ චර්යා ප්‍රතිඵලයක් විදිහට තමයි මෙයාගේ මේ චර්යාව මෙහෙම වෙලා තියෙන කියන එක අපි තේරුම් ගත යුතු තියෙනවා. හරිද? දැන් ඇමරිකාවේ මිනිහෙක් හැසිරෙන ක්‍රමයට වඩා මේ ඉන්දියාවේ මිනිස්සෙක් හැසිරෙන විදිහේ වෙනසක් ඇති වෙන්නේ අර කියන සාධක බලපාලා තමයි සමාජ සංස්කෘතික සාධක බලපාලා තමයි. මොකද ඒකට මේ හැමෝම සපෝට් කරන්නේ මේ මතයටත්. මේකටත් විවේචන තියෙනවා. අපේ දෛනික චර්යාවන් ඇත්තටම නම් සිද්ධ වෙන්නේ හුඟක් වෙලාවට සංස්කෘතික බලපෑමෙන් තමයි. නමුත් මිනිස්සු ඉන්නවා සංස්කෘතික බලපෑමට එරෙහිව චර්යාව දක්වලා මේ අසම්මත විදිහේ හැසිරීම වල දෙන අවස්ථාවන් තියෙනවා. ඉතින් නිදර්ශනයක් වශයෙන් ඔය සමහරව කියනවා මේ ඇමරිකාවේ ඉන්න ඇෆ්‍රිකන් ඇමරිකන්ස් කියලා ජන කොට්ටාසයක්. ඒ ජන කොට්ටාසයයි මානසික රෝග සඳහා බලහත්කාරයෙන් ස්පිරිතාල වලට දමන අවස්ථා වැඩි. එතකොට සුද්දන්ට වඩා ඒගොල්ලන්ට මානසික රෝග තියෙනවා කියන මතය තියෙනවා. ඒ වගේ සමහරවිට ආර්ථික දුෂ්කරතා බලපානවා අසාමාන්‍ය චර්යාවලට. දුප්පත් වෙනකොට අතේ සල්ලි නැති වෙනකොට ඉතින් අපේ මානසිකත්වයත් කඩා වැටෙනවා. සල්ලි නැති වෙලාවට සල්ලි තියෙන වෙලාවට තියෙන මානසිකත්වය නෙවෙයි සල්ලි නැති වෙලාවට තියෙන්නේ. ඒක නිසා එහෙම ඒ චර්යාවට ඒකත් බලපානවා. ඒ නිසා හුඟක් වෙලාවට මේ සමාජයේ දරිද්‍ර අය අතරේ මානසික අසාමාන්‍යතා වැඩි වෙනවා. පිළිතුකම හේතුකටගෙන. සල්ලිය භාගය හොඳට තියෙන උදවිය අතරේ මානසික අසාමාන්‍යතා ඇතිවීම ටිකක් අඩු වෙනවා. ඉතින් ඒ වුණාට මේකට විරුද්ධ කට්ටිය කියනවා ඒකෙන් හුඟක් මේ මානසික අසාමාන්‍යතා සනීප කරගන්න ඒකෙන් කිසිම උදව්වක් එන්නේ නැහැ කියලා. එහෙම ප්‍රයෝජනයක් මොකෙන් වෙන්නේ නැහැ කියලා කියනවා.
ඉතින් ඔන්න ඔය ආකල්ප ටික තමයි මේ මනෝ විශ්ලේෂණයේදී අපිට ගුරු කරගන්න වෙන්නේ. ඉතින් අපි අපේම ක්‍රමයක් අපි හදාගන්න ඕනේ. මොකද අපි දැන් මේ යන්නේ බෞද්ධ පැත්තේ යන්නේ. අපි උපදේශකේ වශයෙන් ක්‍රියා කරන්න යන්නේ බෞද්ධ මනෝ උපදේශනය සඳහා. ඒ නිසා මේ ආකල්ප ගොඩ කොහොම තිබුණාට ඔය සේරම අපි ඉගෙන ගන්නවා. ඉගෙනගෙන අපි අපේම මේ ශෛලියකට විශේෂයෙන්ම බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම් බෞද්ධ ඉගැන්වීම් සහ බෞද්ධ ඉතිහාසය තුළ බෞද්ධ ප්‍රජා නායකත්වයේ විසින් ලබාගෙන තියෙන අත්දැකීම් අනුසාරයෙන් අපි පෙරදිග මිනිස්සු විදිහට උපදේශන ශෛලිය හදා ගන්න ඕනේ. අපි අපිටම ආවේනික ශෛලියක්. දැන් මම කියවනේ සිංගප්පූරුවේ ඇන්තනියෝ. එයා මේ අවධාරණය කරන්නේ අපේ ආසියාතික භාවය. එයා බෞද්ධයෙක් නෙමෙයි. නමුත් ඔහු ක්‍රිස්තියානි ආගම වැළඳගත්තා. මොකද මේ චීන ප්‍රභාවයකුත් තියෙනවා. එයා කියනවා අපේ ආසියාතික බව අපි අමතක කරන්න බෑ. ඒ නිසා අපි මනෝවිද්‍යාව ඉගෙන ගත්තට පිළිම්ම බටහිර මනෝවිද්‍යාවේ මේ 16 වෙන්නේ නැතුව අපේ පෙරදිග සමාජ සංස්කෘතික මේ උරුමයක් එකතු කරගෙන පෙරදිග මිනිසාගේ මනෝ තත්ත්වය තේරුම් ගත යුතුයි. තේරුම් අරගෙන අපි මේ කාර්යයට බහින්න ඕන කියලා. ඉතින් ඔන්න ඔය පදනම මම කියලා දුන්නේ අපි පොඩි ටැක්සි වෙලාව 2:35. ඒකට අපි යනවනේ 4 වෙනකන් අපි එකේ ඉඳලා දෙක පැයකමාරක් අපි ගිහින් තියෙනවනේ නේද? අපි පොඩි ටී බ්‍රේක් එකක් ගමුද? මොකද මට ඊළඟ මාතෘකාව ගන්න තියෙන්නේ මේ ඔය දැන් දැක්වේ න්‍යායික පදනම. අපි ඔව් කමක් නැහැ සර් විනාඩි 5කමාරක් නේද මේක. අපි ගමු මොකද මේ ඊළඟ එක අලුත් මාතෘකාවක්. මොකද මනෝවිද්‍යාවේදී අපිට උගාක් මේ ඩිසෝඩර්ස් නේ උපදේශයට මේකදී එන්නේ. ඩිසෝඩර් එකක් කියන්නේ ඕඩර් එකට නැතුව යන ඉතින් ඩිසෝඩර්ස් කියන්නේ අවිධිමත් හැසිරීම වල එක අංගයක් තමයි මේ වගේ මේ නොමනා හැසිරීම, නොහොමිනා හැසිරීම, වැරදි හැසිරීම, අයෝග්‍ය, අප්‍රසන්න, අනුමත නොකළ හැකි පැවතුම්. ඉතින් ඒ වගේ දේවල් තියෙනකොට තමයි අපි ළඟට එන්නේ අම්මා තාත්තා කියලා ගිහිල්ලා මේ හම්බවියන් උපදේශකයෙක් කියලා මේ එහෙම එනවා. නැත්තම් අරන් එනවා අපි ගාවට ළමයින් අරන් එනවා. සමහර අය වැඩි හිටියෝ එනවා. ඉතින් ඒ කට්ටියගේ ඩිසෝඩර්ස් සමහරට ඒගොල්ලෝ අඳුරනවා, සමහර ඒවා අඳුරන්නේ නැහැ. ඉතින් මේ උපදේශනයකට එන එක කෙනෙකුට වඩා පහසුයි. මනෝවිද්‍යාව වෛද්‍යවරයෙක් ළඟට යනවාට ඉස්සෙල්ලා උපදේශකයෙක් ළඟට එනවා. මේ වෛද්‍යවරයා ළඟට යන්නේ දෙවනුව. මොකද වෛද්‍යවරයා ළඟට ගිය හැටිය සමාජයේ ආරංචි යනවා. මනෝවෛද්‍යවරයෙක් ගාවට ගියා අවිඤ්ඤාට මොකක් හරි ඔළුව අමාරුවක් තියෙනවා කියලා. උපදේශකයෙක් ළඟට ගියාට ඒක එච්චරේම මේ නමතර කැරලක් වෙන අපකීර්තියක් පැතිරෙන්නේ නැහැ. ඒක නිසා මේ එනවා ඉස්සෙල්ලාම උපදේශකෙක් හොයාගෙන යනවා. දැනුම් තේරුම් ඇති කෙනෙක් තමයි ඉතින් වෙන්නේ. සමහරව එහෙම නෙමෙයි මානසික රෝගෙන්ම සදාකාලික ජීවත් වෙලා ඒකෙම මෙරිලත් යනවා. නේ අපි ඒ නිසා මේ ඩිසෝඩර්ස් කියන જાතිය ටිකක් අඳුර ගන්න ඕනේ. සමාජ හුඟක් බහුලව තියෙන එකක් තමයි ඇන්සයිටි ඩිසෝඩර් කියන එක. ඇන්සයිටිස් කියන එකට සිංහලෙන් කියන්නේ මොකද්ද? ධම්මික මොනවාද හොඳ වචනයක් යෝජනා කරන්නකෝ ඇන්සයිටි එකට. දීපිකාවද සර්? සංකාවගතිය. ඕකට කාංසාව. සංකාවේ වෙනස් දෙයක් තියෙනවා. දැන් මේ ඔව් ටික කාලයක් මේ ඔය අපි පුහුණු වැඩසටහනට ගියා කියලා ඊළඟ අපි දවස් 5ක් පුහුණු වැඩසටහනේ ඉන්නවා. ඔය ඉන්නකොට මේ ගාමිණී සර්ටත් නොදැනි සමහර අය ටික වැඩිපුර යාළු වෙනවානේ. මේ ගෑන් ළමෙක් යාළුනා කියමුකෝ පිරිමි ළමෙක්. ඊට පස්සේ මේක ඉවර වෙලා ගෙදර ගියාන් පස්සේ සාංකාව හැදෙනවා. අර ළමයා නෑ ළඟ පාත. කැම කන්න ගිහලා වඩලත් බලපෝ. හරියකෝ. නේද? ඒකට තමයි අපි සාංකාව කියන්නේ. ඒ පොඩි ළමයින්ට හැදෙන්නේ සාංකාව. අම්මා රට ගියාම ලංකාවේ පොඩි එකට සාංකාව. ඒක වෙනම එකක්. කාංසාව ඒකේ අනිත් පැත්ත වෙනස් එකක්. ඒ කාංසාව කියන එක ඇන්සයිටි කියන එක කියන්නේ කාංසාව කියන එකයි. ඒක මානසික ස්වභාවයක්. මේ සාංකාවත් මානසික ස්වභාවයක් තමයි. නමුත් ඒකේ තියෙන පොඩි සෝකීය ගතියක්නේ. මේ ඉඳලා නැති වෙලා යන එකනේ. ඇන්සයිටි එක. ඔව්. අපි ඇන්සයිටිස් ගැන තමයි අද කතා කරන්න යන්නේ. හුඟක් වෙලාවට සමහර ඇන්සයිටිස් සමහර කාංසා ගති එන්නේ හේතුවක් නැතුව. හේතුවක් ඇතුවක් වෙනවා. හේතුවක් නැතුවත් වෙනවා. ඒ සමහරලාට හේතුවක් තියෙනවා අඳුර ගන්න බැරි වෙනවා. අපේ දෛනික චර්යාවේදී කෙනෙකුට ඉතින්
හිතා ගන්න පුළුවන් මිනිහට මොකක් දෙකක් තියෙනවා කියලා. සමහරවිට අපි දුරකථනයෙන් කතා කරනකොට එහා පැත්තේ එක්කෙනා අහන මේ දවස්වල මොකක් හරි අවුලක් තියෙනවද කියලා අහනවා. කේන්තියද කතා කරන්න කියලාත් අහනවා. අවුලකද ඉන්නේ කියලා හුඟක් වෙලාවට කෙනෙකුට අහන්න හිතෙනවා කටහඬින්ම අඳුරන්න පුළුවන් සමහරවිට අවුල්. සමහර ඒවා චර්යාවෙන් අඳුර ගන්න පුළුවන්. ඉතින් එහෙම පොඩි පොඩි මානසික අවුල් අපි ඒකට අවුල් ස්වභාවයක් කියලා කියනවා. එහෙම දේවල් ඇන්සයිටිස් කියන જાතිය ජීවිතේ අපි හැමෝටම ඉඳලා හිටලා විඳින්න වෙනවා. සමහර දවස්වලට සමහර වෙලාවට සමහර කාලවලට ඔය වගේ දේවල් මේ නුරුස්නා ගතියක් අපිට ඇති වෙන වෙලාවල් තියෙනවා. සමහර ඒවා නුරුස්සනවා. ඒ වගේම මේ සමහර වෙලාවට අපිට තියෙනවා මේ අසහනකාරී පරිසරවහම අපි ඒකට ප්‍රතිචාර දක්වනවා. අපේ ප්‍රතිචාරය කාංසාමය ප්‍රතිචාරයක් වෙන්නත් පුළුවන්. අසහනයට ප්‍රතිචාරයක් විදියට. ඒ වගේ අවස්ථාවලත් අපිට ඇති වෙනවා මේ කාංසා ගති. ඒ වගේ තමයි මේ මොකක්වත් වැරදිලා නැති වෙලාවට වුණත් කිසිම හේතුවක් නැතුව ඔහේ මේ අපිට නිකන් මේ විපිරියාස ගතියක් ඇති වෙනවා. ඒක නිසා නොඑක් හේතු නිසා නොඑක් ආකාරයට මේ ඔය වගේ එක්තරා ප්‍රමාණයක මේ අසහනකාරී තත්වයකට මුහුණ පාන්න වෙනකොට අපිට කාංසාව කියන ගතිය, ඇන්සයිටි කියන ගතිය අපිට ඇති වෙන්න පුළුවන්. මේ දැන් නිදර්ශනයකට මේ ඉගෙන ගන්නකොට ඔක බලන්න පාඩම් කරන්න තියෙන විභාගයට. විභාග පාඩම් කරන්න තියෙනවා. නමුත් ඒකට අපි මොටිවේට් වෙනවා වෙනුවට මොටිවේට් වෙනවා කියන එක දන්න අභිප්‍රේරණයක් ඇති වෙනවනේ. ප්‍රේරණ අභිප්‍රේරණ කියන වචනේ මම හිතන්නේ මම කතා කරා කලින් මොටිවේෂන් ගැන කතා කරා නේද? නැද්ද? නෑ සර්. මොටිවේට් කතා ඉතින් අපිට පස්සේ කතා කරන්න වෙයි මොටිවේෂන් ගැන තියා කතා කරන්න වෙයි. කතා කරා නේද? කතා කරා මොටිවේෂන් ඔව් කතා කරලා නැත්නම් අපිට කතා කරත හැකි. කොහොම හරි මේ විභාගයට යනකොට පාඩම් කරන්න අපි මොටිවේට් වෙන්න ඕනේ. නමුත් මොටිවේට් වෙන්නේ නැති වෙලාවල් තියෙනවා. අපිට ඒක එන්නේ නැහැ. මොටිවේෂන් එකක් එන්නේ නැතු. මේ ඒ වෙනුවට පාඩම් කරන්න එපා වෙලා කොහේ ඉන්නවා. මේ ඔළුවට එන්නේ නැහැ කිසිම දෙයක්. ඒ වගේ වෙලාවල් එනවා. ඉතින් කායික වශයෙන්ත් ඒක දැනෙනවා. කායික වශයෙන්ත් දැනෙනවා. සමහර ලාට ඉතින් ඕක මේ රස්සාව විශේෂිත ඔක ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා নানা ප්‍රකාර හේතු ඇතුව නැතුව ඒක ඇති නිසා අපි පොඩ්ඩක් ගැඹුරට තේරුම් ගත යුතු දෙයක්. මොකද අපේ ජීවිත වෙන සමාජයේ අපේ හිත මිත්‍රයන්ව තේරුම් ගැනීමටත් ඒක අවශ්‍යයි. අපිවම තේරුම් ගැනීමටත් අවශ්‍යයි. මේ ඇන්සයිටි ඩිසෝඩර් කියන එක ගැන පොඩි දැනුමක්. ඒකෙදි එක ප්‍රභේද කීපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් අපිට මේක ප්‍රභේද කරනවා මේ මනෝවිද්‍යාඥයෝ ඇන්සයිටි ඩිසෝඩර්ස් කියන එක මේ ආකාර 4කට වෙන් කරන්න පුළුවන් කියලා. පළවෙනි එක නම් කරන්නේ generalized anxiety disorders කියලා. ඒක බොහොම සාමාන්‍ය කාංසා ව්‍යාබාධය. සාමාන්‍ය කාංසා ව්‍යාබාධය කියලා අපි සිංහලෙන් හදමු. anxiety කියන එකට සිංහල හොඳ පාරිභාෂික වචනයක් අපි බලමු පාරිභාෂික පදමාලාව කියනවාද කියලා. anxiety මම මේ මගේ ළඟ පාරිභාෂික පදමාලාව තියෙනවා. අරන් තියෙනවද ඔයගොල්ලෝ පාරිභාෂික පදමාලාව? ආණ්ඩුවෙන් ගහලා තියෙනවානේ මේ සිංහලෙන් මනෝවිද්‍යාව ඉගෙන ගන්න අයට වචන වලට හොඳ සිංහල වචන සමහර ඒවා නම් එච්චර හොඳ නැතිව තියෙනවා කියලා සමහර ගුරුවරු කියනවා. ඒක නෑ වගේ. anxiety තියෙනවා. කාංසාව තමයි වචනේ. anxiety. එතකොට මේක අපි කිව්වේ මොකද්ද? සාමාන්‍ය කාංසා ව්‍යාබාධය. ඒකෙදි දිගු කාලීන කාංසාවක් ඇති වෙනවා පැහැදිලි හේතුවක් නැතුව. පැහැදිලි හේතුවක් නැතිව දිගු කාලීන වශයෙන් ඇති වෙන කාංසා ගතිය තමයි generalized anxiety disorder. සාමාන්‍ය කාංසා ව්‍යාබාධය. ඒක එතකොට මේක මේ
සමහර වෙලාවට මේ මොකක් හරි අනියමිත දෙයක් විශේෂයි හඳුනා නොගත් යම් කිසි දෙයක් විශේෂයි පුංචි මේ බීතිකාවක් එක්ක මේකෙන්න පුළුවන් සාමාන්‍ය කටයුතු සුවදායි විදිහට කරගෙන යන්න බැරි ප්‍රතිඵලයක් තමයි එකකින් ඇති වෙන්නේ නිදර්ශනයක් වශයෙන් යමක් පිළිබඳව සිත එකඟ කරගන්න අමාරුයි ඒ වගේම පුංචි පුංචි බයවල් අයින් කරගන්න අමාරුයි එතකොට මේ අන්තිමට මේවා වර්ධනය වෙනවා මානසික අසහනයක් දක්වා ඒකෙන් ඊළඟට අපේ මාංශ පේශි වලටත් වේදනාව දැනෙන්න පටන් ගන්නවා මසල් ටෙන්ෂන් මාංශ පේශි වල අපහසුතාවයක් ඇති වෙනවා ඔළුවේ කැක්කුම ඇති වෙන්න පුළුවන් කායික වශයෙන් ඒ වගේම මේ පුංචි කලන්තේ දාලා වැටෙන්නේ නැහැ නමුත් යම් කිසි ක්ලමත ගතියක් කායට ඩිසිනස් කියලා ඉංග්‍රීසියෙන් කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන් ඒ වගේම ඉක්මනට හද ගැස්ම සමහරවිට පපුව ගැහෙනා වගේ දැනෙනවා මොකද පපුවේ ගැස්ම අපිට දැනෙන්න ඕනේ නෑනේ ඒක ඔහි ගැහෙනවා අපි දන්නෙත් නෑ ඒක ඔහි වෙනවා අපේ හෘදේ වස්තුව නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙනවා ඒක ඉතින් අපිට දැනෙන්න ඕනේ නෑ අපිට දැනෙන්න පටන් ගත්තොත් අපේ හදවත ගැහෙනවා කියලා අන්න ඒක මේ අපේ මානසික අසහනයක ආතතියක නැත්තම් කාංසාවක ලක්ෂණ ඒ කියන්නේ අපි කාටරි බය වුණාම කේන්ති ගියාම මේ වගේ දෙයක් වුණාම හද ගැස්ම දැනෙන්න පටන් ගන්න අපිට ඉක්මනට වැඩියෙන් ගැහෙන්න පටන් ගන්නවානේ ඒ තත්ත්වය ඒ වගේම තමයි නිින්ද නොයෑම තවත් රෝග ලක්ෂණය රැයට ගිහලා නිදා ගන්න බෑ නිින්ද යන්නේ නැහැ ඔහි ඇඳේ පෙරි ඉන්නවා ඌවා තමයි මේ සාමාන්‍ය ඔය තත්ත්වයේදී ඇති වෙන ලක්ෂණ කෑම අරුචිය මොකද්ද කෑම අරුචිය නැද්ද සර් ඔව් කෑම අරුචියක් වෙන්න පුළුවන් ඔව් කෑම නුරුස්සන ගතිය සර් නුරුස්සන ගතිය ඔව් ඒ වගේ මේ ලක්ෂණ ගොඩාක් තියෙනවා කෙනෙකුට මේ එන්න පුළුවන් මේ මාළඟ තියෙනවා ලිස්ට් එකක් හදලා මේක මේ 1985 දී බෙක්කන් එමරි කියන දෙන්න හදපු ලිස්ට් එකක් මේකේ තියෙන ලක්ෂණ ගොඩක් සිම්ප්ටම්ස් පටන් ගන්නෙ ඇක්චුවල් ෆේන්ටිං සමහරවිට කලන්තෙත් හදනවා මේ ඒවා හරිය අඩුයි කියලා තියෙනවා 100ට ගාන ගත්තොත් 3ක් විතර කට්ටියට කලන්ත ගතිය එන්න පුළුවන් ඊළඟට ඊට ටිකක් මේ අනුපිළිවෙලට වැඩි වෙන ආකාරයට තමයි මේක දක්වන්නේ ලාභ අඩු මේක තමයි දෙවෙනි එක මේ හුස්ම ගැනීමේ අපහසුකම ඇති වෙන්න පුළුවන් තුන්වෙනි එක තමයි ගොත ගැසීම මේ සාමාන්‍ය කාංසාවෙන් පෙළෙන අයට ගොත ගැසීම කියන එක ඇති වෙනවා ඒක සාමාන්‍යයෙන් 113 දෙනෙකුට විතර ඇති වෙන්න පුළුවන් facial paleness කියලා මූණ මේ සුදු මැලිවීම ඒක නිසා සමහර අපි දන්න අඳුරෙන් මේ දවස්වල මොකද නිකන් සුදු මැලි වෙලා වගේ කියලා අහන්නේ ටක් ගාලා අපේ මනසේ තියෙන ව්‍යාකූලත්වය මේ ඊවලට අපේ මූණෙන් පේන්න පටන් ගන්නවා සුදු මැලි වෙලා පේන්න පටන් ගන්නවා ඒ වගේම ඩිසිනස් කියලා කියන මේ ලා කලන්ත ගතිය ඒක ටික වැඩියෙන් අර ලොකු කලන්තයට වඩා වැඩියෙන් ඒක සාමාන්‍යයෙන් එකක් 14ක් විතර වගේ 100ට ඇති වෙනවා එහෙම කට්ටියට ඊළඟට තව එකක් තමයි ඩයරියා කාංසා ගතිය තියෙන එක ඩයරියා ගැන දන්නේ මොකද්ද දිනපොතක් පාවිච්චි කරන එකද නෑ සර් බඩ ඩයරියා කියන්නේ බඩ බුරුලලා යනවා බඩ බුරුල එක තමයි නැත්තම් ඩයරියා තෝරලා දුන්න නැත්තම් හිතයි දිනපොත් පාවිච්චි පටන් ගන්න තසානේ ඉඳන් කියලා නේද සර් ඔතරමත් තව එකක් තියෙනවා නේද කීප වතක් බේසිකලි යම මොකද කීප ඩයරියා තියෙනකොට කීප වතක් යන්න එපා බාර ගන්න වැඩි වෙන්නත් පුළුවන් ඒ වගේම යන විදිහේ දියාරු ගතිය වැඩි වෙන්නත් පුළුවන් ඩයරියාවදී වෙන්නේ දියාරු ගතියනේ නේ ඔව් එතකොට මේ තව ඒ වගේ මේ ඇති වෙන ගතිය තියෙනවා මේ
ඇඟපත එක විදිහට තියන් ඉන්න බෑ වැනෙන්න බෑ. ඇඟපත වැනීමක් සීයින්. උන්කිල්ල වැදෙන්න වගේ ඇඟ වැනෙන්න. වෙවිලීමද ඇඟ වැනීම. වෙවිලීම වෙවිලීමම නෙවෙයි. වෙවිලීම වෙනම එකක්. වෙවුලනවා නෙමෙයි. පැද්දෙනවා. ඒක කෙලින් ඉන්න සර් බෑ. සීරුවෙන් සිටින් කිව්වට සීරුවෙන් සිටින් ඉන්න බෑ. ඒ කියන්නේ සර් දාඩි දැමීම කියන්නේ සමබරතාවයේ ගැටලුවක් වගේද? සමබරතාවයේ ගැටලුවක් නිසා තමයි අපි එහෙම පිටිපැත්තට පැද්දෙන්නේ. සර් දාඩි දැමීම කියන්නේ මොකක්ද? දාඩිය දැමීම ඊට වඩා වැඩියෙන් එන එකක්. මේ මම මේ අනුපිළිවෙලට කියන්නේ හරි මේ චක්‍රයක් තියෙනවා මා ළඟ. ඒ චක්‍රයට අනුව තමයි මේ කියන්නේ. මේ චක්‍රය මේ 1985 හදපු චක්‍රයක් මේ මනෝවිද්‍යාව මේ ගෲප් එකක් විසින්. එතකොට ඇඟපත වෙන අත් දෙක වේවුලන්න පටන් ගන්නවා. ඒ සමහර අය ගියාම අපිට බෝතලයක් ජින්ජර් බියර් වගේ බෝතලයක් අතට දාලා මෙහෙම අල්ලලා කෙලින් අල්ලගෙන ඉන්න කියනවනේ. ඒතකොට එයා බලනවා අත ගැහෙනවද කියලා. ඒ වගේ අපේ සමහර අයට පත්තරේ බලන්න බෑනේ ගැහෙනවද දෙක ගැහෙනවද අඩපඩ ගාලා ගැහෙනවා. ඉතින් ඒ වගේ දේවල්. ඒ ස්නායු දුර්වලතාවය නිසාත් වෙනවා මානසික මේක නිසාත් ඒක එන්න පුළුවන්. ඊළඟට මේ නිරන්තරයෙන් මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය ඇති වෙනවා. හරි? මේ හුඟක් වෙලාවට urgent need to urinate. චූබර ආවම නවත්ත ගන්න බෑ. තේම පුරාම ඉතින් වැඩි හිටියෙක් නම් මොකද පැම්පර්ස් අඳන්න වෙනවා. එතකොට මේ හුස්ම ගැනීමේ අපහසුතාවක් එන්න පුළුවන්. ඒකට වැඩියෙන් එන්න පුළුවන් මේ 17ක් විතර වගේ එන දෙයක් හුස්ම ගැනීමේ අපහසුතාව. ඊළඟට මරණ බය සමහර අයට දැනෙනවා. කාංසා ගතිය අයට මම මැරෙයිද කියලා නිකන් එහෙම මරණය පිළිබඳ පුංචි කාංසා ගතියක්. එහෙමත් එනවා. මරණ බය. මේ ඊළඟට කවුරු හරි මට ගහයි හිරිහැර කරයි කියන ඒ ඇටැක් කරයි කියන බය. fear of being attacked. කවුරු මට ගහන්න පුළුවන් කියන ඒ බයත් එනවා. ඊළඟට දාඩිය දැමීම එන්න පුළුවන් 30ක් විතර කට්ටියට. දාඩිය දැමීම වැඩි වෙනවා. ඊළඟට කතාව අඩුයි කතා කරගන්න බෑ කතාව හිර වෙනවා. ස්පීක් බ්ලොක්. මේ දැන් සමහරවිට හොඳට බණ කියපු හඳුරු කෙනෙක් වුණත් ධර්මාසනයට ගිහිල්ලා වාක්‍ය දෙක තුනක් කියලා ඊට පස්සේ ඔහේ බලන් ඉන්නවා. ටිකක් කළා බලන් ඉඳලා ඊළඟ වාක්‍යය එන්නේ. ඒ වගේ දේවල් වෙනවා නම් එහෙම වෙන්න පුළුවන් සමහර අයට වෙන්න පුළුවන්. මේ සමහරලාට අසම්පූර්ණ වාක්‍ය වැඩියෙන් කියවෙනවා. ඒක අපිට හුඟක් වෙනවා ඉංග්‍රීසියෙන් කතා කරනකොට. ඉංග්‍රීසි කතා කරන එකේ ස්ටයිල් එකක් විදිහට සුද්ධ කියන්නේ ඒක false beginnings කියලා. ඉංග්‍රීසි කතා කිරීමේදී ඒක ලක්ෂණයක් වශයෙන් සුද්ධොත් ඒක කරන වාක්‍ය පටන් ගන්නවා ඉවර කරන්නේ වෙන එකක් වෙන වාක්‍යයක් පටන් ගන්නවා. ඒක ඉතින් නැචරල් කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. නමුත් ඒක මානසික වශයෙන් සමහර අයට කිසි වාක්‍යයක් ඉවර කරගන්න බෑ. ආයි වෙන එකක් පටන් ගන්නවා අතරමැද්දේ. තව එකක් පටන් ගන්නවා අතරමැද්දේ. පැහැදිලි නෑ වාක්‍ය එතකොට. disconnected sentences. අර සමහර ඒවා අතරමැදි නවත්තලා වෙන එකක් පටන් ගන්න. ඒක සාමාන්‍ය වෙද්දී කියන්නේ false beginnings කියලා. එහෙමත් තියෙනවා. අනිත් එක තමයි ඉතින් අර ගැහෙන ගතිය, ඇඟ වෙවුලන ගතිය කියලා මේ කවුද ධම්මික නේද කිව්වේ? වෙවුලන මුළු ඇඟ බබල් වෙනවා. වොබ්ලි. ඒ වගේම මුහුණට ලේ පුනලා මුහුණ රතු වෙන්නේ ෆ්ලෂ් වෙනවා කියලා කියන්නේ ෆේස් ෆ්ලෂ්. ඒකත් නිරන්තරයෙන් සිද්ධ වෙන්න පුළුවන්. heart racing, හදවත් ගැස්ම වැඩි වෙනවා. එතකොට තමයි terrified. බයක් ඇති වෙනවා, භීතිය ඇති වෙනවා. එතකොට සමහර දේවල් මතක් කරගන්න බෑ. අමතක වෙනවා වැඩි. මතක් කරගන්න දඟලනොත් මතක් වෙන්නේ නැහැ inability to recall. ඊළඟට මේ මුළු ශරීරෙම දුර්වල වෙනවා වගේ දැනෙනවා. weakness all over. unsteady ගතිය ඇති වෙනවා. ඊළඟට මේ හිත ව්‍යාකූලයි. අදහස් ව්‍යාකූල වෙලා යනවා. mind blurred. චින්තනය ව්‍යාකූල චින්තනයක් ඇති වෙනවා. confusion. නිකම් විකල් ගතියක් කෙනෙකුට ඇති වෙනවා. හැමදේම පටලවා ගන්නවා. කන්ෆියුස් වෙනවා. ඊළඟට මේ වැඩියෙන් ඇති වෙන ලක්ෂණ තමයි තමන්ගේ සිතුවිලි පාලනය කර ගැනීම අපහසුව. ඒක 70%කට විතර එනවා. ඔය අසහනකාරී කාංසා ගතිය තියෙන අයට තමන්ගේ සිතුවිලි හසුරුවා ගැනීම අපහසුව. මාව හැමතැනම කොන් වෙනවා කියන බයක් සමහර අයට ඇති වෙනවා.
මාව ගණන් ගන්න නැහැ කියලා හිතෙනවා. කොහේ හරි අපි හිතමු මගුල් ගෙදරක වගේ තැනකට ගියා. එයාට මිනිස්සුත් එක්ක මිශ්‍ර වෙන්න අමාරුයි. ඉතින් අනිත් අය පැනලා කඳු ගහලා කතාවට ගන්න නැතුණා. මෙයා හිතනවා මම රිජෙක්ට් වෙලා. fear of being rejected. සමහරලාට ඊට පස්සේ තැන් වලට යන්නේ නැතුව අරිනවා. අනේ මට බෑ උන් මාව ගණන් ගන්න කන්නේ මං යන්නේ නැහැ ඌට කියලා අයින් ගහනවා. මගුල් ගෙදර යන්න මට බෑ. මාව ගණන් ගන්න කන්නේ එතන එකක් මං ඕන්නේ හිටිලා ඉන්නවා. පස්ස ගන්නවා. ඊළඟට සමහර අය ටිකන් ඇවිදින කොටත් උඩ පනින ගතිය එහෙම එනවා කියලා තියෙනවා. ජම්පි. ඒ වගේ ගතිය එනවා. තමන්ට තමන් පාලනය කරගන්න බෑ. බය හිතෙනවා, ටෙන්ෂන් තියෙනවා. එතකොට ඔය වගේ මේ ලක්ෂණ ගොඩ වර්ධනය වෙනවා. රිලැක්ස් කරන්න බැරි වෙනවා. රිලැක්ස් කරනවා කියන්නේ සංසුන් වෙනවනේ. සංසුන් වෙන්න බෑ. 90%කටම නොසන්සුන්කම කියන එක ඇති වෙනවා. ඕවා තමයි ලක්ෂණ ලයිස්ට් දීලා තියෙන්නේ. ඉතින් මේ වගේ ලක්ෂණ ඇති වෙනවා මේ හේතුවක් නැතුව. මොකද ඔහොම වෙන්නේ කියලා හිමට කියා ගන්න තේරෙන්නේ නැහැ. පැහැදිලි හේතුවක් නැහැ. නමුත් ලක්ෂණ තියෙනවා. ඒකට තමයි අපි කියන්නේ generalized anxiety disorder කියලා. මේ මනෝවිද්‍යාඥයෝ අඳුර ගන්නවා එක disorder එකක්. ඊළඟ disorder එක හඳුන්වන්නේ panic disorder කියලා. panic කියන එක දන්නවනේ. don't panic කියලා මේ ඉංග්‍රීසි කතා කරන වෙලාවට ඉංග්‍රීසි සර් කියන්නේ panic වෙන්න එපා කියලා. මොකද panic වෙනවා කියලා කියන්නේ කුලප් වෙනවා වගේ නේද? කුලප් වෙනවා වගේ නේ. ඔව්. සන්ත්‍රාස බව. කලබල වෙනවා. කලබල වෙනවනේ panic. ඒ තත්ත්වේ ඒකත් කාංසාවේ එක කාංසා ප්‍රභේදයක්. එතකොට මේ දැන් ඔය මේ ආණ්ඩුව නිවේදන නිකුත් කරන්නේ මේ සමහරලාට බොරු ආරංචියක් ගියාම පරිප්පු හිඟ වෙනවා මාකට් එකේ දුවලා ගිහලා ඕගාලා පැනික් බයින් කියලා එකට කියන්නේ. පැමෝරම් පරිප්පු ගන්න හිතනවා. පරිප්පු ගන්න නැති මිනිස්සුත් පරිප්පු ටිකක් ගන්නවා. ඒ වගේ ගතිය. පැනික්. කලබල වෙලා හදිසි වෙලා දැඩි පිටි ගාලා ਵਿਚාරයක් නැතුව අවිචාරී වැඩක් තමයි ඒක. එතකොට මේ හිතෙනවා මේ වළක්වන්න බෑ මේ සිද්ධ වෙන යන මොකක් හරි විපත්තියක් කියලා හැඟීමක් ඇති වෙනවා. එක එක්කෙනාගේ මේක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. දැන් සමහර අයට heart මේ palpitation එනවා. සමහර අයට මේ හුස්ම කෙටි වෙනවා. මේ දිගට හුස්ම ගන්න බැරි වෙනවා. දාඩිය දානවා. සමහරව කලන්තේ දානවා. එක එක්කෙනාගේ කොහොම එක එක විදිහටයි එන්නේ. එක්කෙනා හැමෝටම එකම විදිහට මේ ලක්ෂණ එනවා කියලා කියන්න බෑ. නේද? සමහර අයට gastric ඇති වෙන්න පුළුවන්. එතකොට මේ මරණය ළඟයි කියන හැඟීම සමහර අයට එනවා. පැනික්. ඒ මරණය එනවා ළඟ එනවා කියලා බය වෙලා දැන් මේ දවස්වල සමහර අයට කොරෝනා කියන භීතිය පැනික් තත්ත්වෙට එනවා. මට හැදෙයි කියලා හැමතිස්සෙම බලනවා. රෝග ලක්ෂණ මට තියෙනවාද? ඉතින් ඒක එතකොට මරණෙත් එනවා ඇති කියලා හිතෙනවා. ඉතින් මේක නිසා මේ හරි වෙහසක් ඒ පුද්ගලයාට දැනෙනවා. මේ දෙවෙනි කාන්තාවේ ඉන අයට චාල වෙහසක් දැනෙනවා. මේ ගැන උගාක් ලොකු විස්තර තියෙනවා. අපි මේ කෙටියෙන් තමයි කඳුරගත්තේ. උගාක් විස්තර තියෙන තව තුන්වෙනි ක්‍රමය තමයි උගාක් විස්තර තියෙන එක මේ phobic disorders. phobia තත්ත්වය. phobia කියන වචනේ සිංහලෙන් දැන් සිංහල භාෂාවට දැන් වැද්දගෙන තියෙන්නේ. සිංහල මනෝවිද්‍යා පොතකුත් ළඟදී කෙනෙක් ගහලා තියෙනවා phobias කියලා. phobia. ඒකට සිංහලෙන් කියන්නේ භීතිකාව කියලා. හරිද? භීතිකා. මොන විදිහේ භීතිකා අපිට එයිද කියලා අපි හරියට දන්නේ නැහැ. එන්න පුළුවන් নানা ප්‍රකාර භීතිකා වර්ග මේ මහා ගොඩක් තියෙනවා මනෝවිද්‍යා ග්‍රන්ථවල දාලා. ආයක මේ භීතිකා වර්ගීකරණයක් ඉදිරිපත් කළා තියෙනවා ඇමරිකන් මනෝවිද්‍යා සංගමේ 1980 ගණන් විතර අඳුරගත්ත භීතිකා ලයිස්තුවක් තියෙනවා. මහා දීර්ඝ එකක්. ඒ වගේ নানা ප්‍රකාර භීතිකා තියෙනවා. ඒ අතරින් අපිට සමහර භීතිකා අපිට උනත් එන්න පුළුවන්. මේ මම ඒවා ටිකක් කියන්නම් තව පොඩ්ඩකින්. භීතිකා වර්ග කොහොම හරි මේ භීතිකාවල් ටිකක් මොකක්ද අපි කියන්නේ සැලකිල්ලට ගත යුතු මට්ටමේ දේවල්. ඒ නිකන් නොතකා හරින්න පුළුවන් දේවල් නෙමෙයි මේ භීතිකා. සමහර අය ඉතින් මේ භීතිකා එක ජීවත් වෙනවා. ඒ වුණාට මේ සමහර භීතිකා
ආවහම මොන හරි කරන්න වෙනවා. මොකද ඒවට කිසිම තාර්කික පදනමක් නැහැ. තාර්කික පදනමක් නැතුව සමහර දේවල් කෙරේ මේ බීතිකා තියෙනවා. දැන් නිදර්ශනයක් විදිහට සමහර අයට කාමරේ දොර වහනකොට කැමති නැහැ. මේ ඇහිරිච්ච තැන් වලට ඇති වෙන බීතිය තියෙනවා. ඒකට අපි කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ක්ලොස්ට්‍රොෆෝබියා. ක්ලොස්ට්‍රොෆෝබියා. ඉතින් ඒ වගේ ඉතින් ඒකෙදී තියෙන්නේ ඇහුරුණු තැන් වලට කැමති නැතිකම. එතකොට සමහර අය උස තැන් වලට කැමති නැහැ. දැන් නිදර්ශනයේ දෙවුන්දර ගියාම සමහරට ලයිට් හවුස් එකට නගින්න බෑ. ලයිට් හවුස් එක හුඟක් උසයි. ඒකේ තට්ටු ගානක් පඩිපෙලේ රවුම් නැගෙන උඩුවට යන්න ඕනේ. මේ අපේ කොළඹ දැන් නෙළුම් කුරුණ මම හිතන්නේ එහෙම නගින්න පුළුවන්. මොනක් නැගලා නැහැ. නමුත් ඒකේ තට්ටු තියෙනවානේ. ඉතින් ඒ වගේ මේ තිස්ස මහරමෙන් දැන් ඊට වඩා පොඩි එච්චර උස නැති එකක් හදලා තියෙනවා. පුද්ගලික මේ මහත්මයෙක්. ඉතින් ඒ වගේ මේ ඒ වගේ දේවල්ට නගින්න කැමති නැහැ. ක්ලස්ට්‍රොෆෝබියා. උඩ නගින්න උස තැන් වල ඉන්න කඳු නගින්න එහෙම ඒවටත් බය වෙනවා. එහෙම බයවල් තියෙනවා. ඒ වගේම මේ සමහර අය කැමති මේ අකමැති නන්නාඳුන ණයට බය වෙන්න ගැතියක් තියෙනවා. අමුත්ත ගොඩක් අගන පොඩි ළමයින්ගෙත් තියෙන සමහරලාට පොඩි ළමයි කට්ටියම අඳුරන්නේ නැති යාළුවෝ නැති කට්ටිය ඉන්න තැනකට දැම්මම විහිතිකාවක් ඇති වෙන සමහර අය වගේ නන්නාඳුන කට්ටිය ළඟට යන්න බයයි. මේ ඒකට කියනවා සීනෝෆෝබියා කියලා. සීනෝෆෝබියා. නන්නාඳුන දේවල් වලට නන්දාඳුන පුද්ගලයන්ට බයක් තියෙනවා. ඒ ස්ට්‍රේන්ජර්ස්ලට ආගන්තුක නන්නාඳුන උදියට බයයි. ඉතින් මේ ඒ දේවල් තමයි මේවට මේ භීතියට තියෙන උත්තේජක. ඒ උත්තේජක වලට අපි ඇති වෙන ප්‍රතිචාරය තමයි භීතිය. ඉතින් සමහර අයට මේවා අත්දැකීමක් පදනම් කරගෙන පාදක කරගෙන හරි ලබාපු අත්දැකීමක් හේතු කරගෙන තමයි ඇති වෙන්නේ. තවත් සමහර අයට හේතුවක් නැතිවත් ඉතින් ওই විදිහට මේ එන්න පුළුවන් අර පැනික් ඩිසෝඩර්ස්ම කල් ගිහිල්ලා ක්‍රමානුකූලව මේක බීතිකාවක් වටපත් වෙලා එහෙම එන්න පුළුවන් වෙලක් වෙනවා. ඉතින් කොහොම හරි හැමතිස්සෙම මේ වගේ එකකට යම්කිසි මේ නිමිත්තක් තියෙනවා හේතුවක් තියෙනවා. දැන් අපි මේ වගේ ලයිස්තුව තියෙනවා දිග ලයිස්තුව මම දෙකක් තුනක් අපි කතා කරමුකෝ. මම කලිනුත් කිව්වා ඇක්‍රොෆෝබියා කියන එක ලයිස්තු වලට වෙන්නේ ඒකයි. ඒ කියන්නේ උස තැන් වලට ඇති බය. තව සමහර අය බයයි ඒරෝෆෝබියා කියලා බයක් තියෙනවා. ඒගොල්ලෝ මේ ඔය අහස් යානාවල එහෙම යන්න බයයි. රට කවදාවත් රට යන්න නැති කට්ටිය ඉන්නේ ලංකාවේ කැමති කෙනෙකුත් හිටියා එක කාලෙක යා කවදාවත් රට ගියේ නැහැ. කැමති කෙනෙකුට ඕන තරම් දවස් ගානේ රට යන්න පුළුවන් නේ. කිසිදාක පිටරට නොගිය කැමති කෙනෙක් ලංකාවේ හිටියා. එයාට තිබුණේ තත්ත්වය තමයි අර ඒරෝෆෝබියා. ආස්‍යත්‍රාවක නැගිට තියෙන භීතිය. කොයි මොහොතේ මේ කඩන් වැටෙයිද දන්නේ මගේ අම්මු එච්චර උස අඩි මේ කීයද 30000ක් විතර උඩ යන්න පුළුවන්ද අපිට මේ කියලා බයක් ඇති වෙනවා. 38000ක් යනවා සමහර ආශ්‍යත්‍රා. ඔච්චර උඩ යන්න බෑ. අපි මණ්ඩලයටම හරියනම් ඕක හොඳයි නේද? එහෙම හැදුනොත් හරි ෂෝක් නේද? ඇත්ත. මේ ඔවා කියන්න යන්න එපා මේ මොනවා වෙයිද දන්නේ නේද? ඒරෝෆෝබියා. එතකොට මේ දැන් මම කිව්වා අර ඇහිරිච්ච තැන් වලට බය තියෙනවනේ සමහර අයට නේද? තවත් සමහර අයට ඒක අනිත් පැත්ත තියෙනවා. මේ ඇහිරිච්ච නැති විවෘත මේ අවකාශයට බයයි. ඕපන් ස්පේසස් වලට බයයි. එහෙම තැන් වල ගියාම කාන්තාරයකටම ගියාම විශාල මේ පාළු උයනක් වගේ ලොකු අත්තක ඒක විවෘතව මොකවත් නැත්තම් ඒක හදලා නැත්තම් අන්න බයක් එනවා. ඒකට කියන්නේ ඇගෝරෆෝබියා කියලා. කන්දේ කවුද නැති සාමාන්‍යයටත් තියෙනවානේ. උංගු සමහර සාමාන්‍යයට ඔක තියෙනවා. ඒක පුංචි මේ ෆෝබියා එකක් තමයි ඒ උනාට. සමහර අයට ඒක නිකන් ලාවට තියෙනවා. සමහර අයට ඒක තදබල විදිහට. ඇත්තටම අපි ෆෝබියා එකක් කියන්නේ තදබල විදිහට තියෙන අයට. තදබල විදිහට තියෙන අයට. ලාවට
තියෙන එක අපි ලෙඩක් කියලා යාව මේ ප්‍රතිකාර අරන් දෙන්න යන්නේ නැහැ. ඔව් ආසිය යාත්‍රාවල නගින්න තියෙන බය සාමාන්‍යයෙන් සමාජයේ වැඩි හරියකට තියෙනව නේද? ආසින් යන්න බයයි. එතකොට ඇගොරෆෝබියා කියලා කියන්නේ ඕපන් ස්පේසස් වලට තියෙන බයට. සමහරව කාර් වලට බයයි. කාර් වලටත් බය වෙන අය ඉන්නවා. කාර් එක යන්න කැමති නැති. කාර් වල යන්න තියෙන බයට කියන්නේ ඇලියුරෝෆෝබියා කියලා. මේවා මේ ලංකාවේ නම් නැතුව ඇති. මේ කොහොම හරි මේ විශාල ලයිස්තුවක් හදන්න මනෝවිද්‍යාවකින් මේවා එකතු කරලා තමයි මේ ලයිස්තුව හදලා තියෙන්නේ. නම් දාලා තියෙනවා ඒවට. තව සමහරව ඉන්නවා මේ ඩ්‍රයිවිං කරන්න බයයි. ඇමැක්සෝෆෝබියා. මටත් ඒක තියෙනවා. මමත් බයයි ඩ්‍රයිවිං කරන්න. විශේෂයෙන් ලංකාවේ ඩ්‍රයිව් කරන්න හොඳටම බයයි. එහෙම තියෙනවා. ඉතින් ඒ නිසා මම කවදාවත් කාර් එකක් එලවන්නේ නැහැ. එලවන්න පුළුවන්ද කියලා බලලා තියෙනවා. යාන්ත්‍රික වැඩ ටික ඔක්කොම පුළුවන් නමුත් මානසිකව සූදානම් නැහැ මේ වැඩේට. තව සමහරකට මල් වලට බයක් තියෙනවා. මල් වලට බයයි. ඇන්තෝෆෝබියා කියන එක තියෙනවා. දුර්ලභයි මේවා. නමුත් ලෝකේ තියෙන දේවල් මේ. මල් වලට බය. ඇන්තෝෆෝබියා. ඊළට ඒ ඇන්තෝෆෝබියා කියන වචනේ වගේම තව ආර අකුරක් වැඩියෙන් දාලා වචනයක් හදලා දෙනවා ඇන්ත්‍රොෆෝබියා කියලා. ඇන්තෝෆෝබියා කියන්නේ මල් වලට බය. ඇන්ත්‍රොෆෝබියා කියන්නේ මිනිස්සුන්ට බය. මිනිස්සුන්ට බය. ඒක ඇන්ත්‍රොෆෝබියා. වතුරට බය දැන් මේ ධම්මිකද කොහෙද කිව්වනේ වතුරට බය කට්ටිය කියන්නේ. ඒකට කියන්නේ ඇක්වාෆෝබියා. වතුරට තියෙන බය ඇක්වාෆෝබියා. වතුර දැක්ක හැටි බය වෙනවා. ඒගොල්ලන්ට කවදාවත් පීනන්න උගන්නන්න බෑ. වතුරට බයයි. ඇක්වාෆෝබියා. ඇක්වා කියන්නේ වතුරනේ. ඊළඟට මේ සමහර අය මේ මකුළුවන්ට බයයි. මකුළුව දැක්ක හැටි ගෑනු ළමයි හුඟක් ඉන්නවා මකුළුවන්ට බයයි. මේ ඒගොල්ලන්ට මං හිතන්නේ අර දෙවි මකුළුවා පිළිබඳ කතන්දර අහලා පුරුදු නිසා වෙන්න ඕනේ. මකුළුවා පැනලා අපේ ලේ බීලා ලේ උරලා අපේ මරයි කියලා වන්නේ නැති බය මේ ඇරැෂ්නෝෆෝබියා කියලා ඒකට කියන්නේ. එතකොට අහසේ අකුණු ගහනවනේ. ඒ අකුණු ගහනවා ඒකටත් බයක් තියෙන සමහර ඒක ඇහිච්ච හැටිම ගිහිලා ඇඳක් යට හරි රින්ගනවා. අකුණු ලයිට්නින් වලට අකුණු ගැසීමට බයයි ඉන්නවා. ඒකට කියන්නේ ඇස්ට්‍රාෆෝබියා කියලා. ඇස්ට්‍රාෆෝබියා කියන්නේ මේ ඇස්ට්‍රා මාකටින් ගන්න බයයි කියන එක නෙවෙයි. ඇස්ට්‍රාෆෝබියා කියලා කියන්නේ අකුණු ගහනවට තියෙන බය. ඊළඟට තවත් තියෙනවා අහස ගුගුරනවට බය. අහසේ ගුගුරන සද්ද එනවනේ. ඒකට ඔය සමහර අචිලගෙන දෙයියන්ගේ කොල්ල පොල ගහන සද්ද කියලා එන්නේ. තණ්ඩ. ඒකටත් බයයි මිනිස්සු. ඒකට කියන්නේ බ්‍රොන්ටෝෆෝබියා කියලා. බ්‍රොන්ටෝෆෝබියා. එතකොට මේ අර මං කලිනුත් කිව්වා මේ බහපු තැන් වලට තියෙන බය ඒකට අපි කියන්නේ ක්ලොස්ට්‍රොෆෝබියා කියලා. ඊළඟට මේ මම මේ ලයිස්ට් එකේ නිසා පිළිවෙල ටික කියාගෙන යනවා. බල්ලන්ට බය. බල්ලෝ දැක්ක හැටි බයයි. ඒකට කියන්නේ සයිනෝෆෝබියා. බල්ලෝ හදන්න ඒ ලෙඩේ තියෙන අය ඉන්න ගෙවල් වල බල්ලෝ හදන්න බෑ. පාරේ බල්ලෙක් දැක්කත් පණ කඩාගෙන දුවනවා. බල්ලන්ට බය. එතකොට තව සමහරව ඉන්නවා මේ පිස්සන්ට බය. ඒකම බයකුත් තියෙනවා. ඒකට කියන්නේ ඩිමෙන්ටෝෆෝබියා කියලා. ඩිමෙන්ටෝෆෝබියා. මොකද ඩිමෙන්ෂියා කියලා කියන මතක වෙනවටයි. මෙතන ඩිමෙන්ටෝෆෝබියා කියන්නේ මේ පිස්සන්ට බය කියන එකයි. මත් පිස්සන්ට බයයි සර්. බයයි ඒක තමයි නේද? බය වෙලා තියෙනවා ඇත්තම සිද්ධියක් නිසා සර්. මේ හොස්පිටල් එකේදී මම මූණ පාපු අත්දැකීමක්. ඉතින් ඒක නිසා මේ මම ගියා මේ හදිසියෙ අම්මා අසනීප වෙලා හොස්පිටල් එකට ගියා. ඇතුළට යන්න ක්‍රමයක් නැහැ. වෙලාවට යන්න දෙන්නේ නැහැ. වෙලාවට ගියේ නැත්නම් යන්න දෙන්නේ නැහැ. මම අඳුරන නර්ස් කෙනෙක් ඉන්නවා ඇතුලේ. මම එයාව හම්බෙන්න තමයි එතනට ගියේ. 18 වාට්ටුවට ගියේ. වාට්ටුව දොරකඩට ගියා විතරයි. දුවගෙන ඇවිල්ලා මාව බදාගත්තා සර්. මම කෑ ගැහුවා. පිරිමි ළමෙක්. ඊට පස්සේ මේ
ඊට පස්සේ එතන හිටියා මහත්තයෙක් ඇවිල්ලා දුවලා යව අල්ලගත්තා. එයා කියන අපි බඳිමු කියලා. කෑ ගහලා බදාගත්තද. ඔව්. මම ගොඩක් බය වුණා. ඊට පස්සේ මම හරි බයයි සර්. තාමත් ඒක හිතේ තියෙනවා. ඒක සිද්ධි. ගියාත්මික ස්වාමි පුරුෂයද දන්නේ නැහැ නේද? සංසාර පුරුද්දට දුවනවද දන්නේ අනේ මම්මේ නෑ සර් වෙන්න බෑ. වෙන්න බෑ නේද? ඒක තමයි. එහෙම ඉන්න රෝගීන් ඉන්න මානසික රෝගී එහෙම ඉන්න එකපාරට කාන්තාව දැක්කම බදා ගන්න ආසාව ඇති වෙන එකකුත් තියෙනවා. ඒ නිසා ඔයාගේ බය සාධාරණයි. පිස්ස කෙනෙක් කෙනා විශ්වාස කරන්න බෑනේ. ඔව් ඒක තමයි සර් බය විශ්වාස වෙන්නේ. කරන්න බෑ. ඔව්. එහෙම ඉන්න මානසික රෝගීන් ස්ත්‍රී දූෂණය කරන මානසික රෝගීන් එංගලන්තයේ ඉඳලා තියෙනවා. එක මානසික රෝගියෙක් අහුණා 40 කාන්තාවන් 40 දෙනෙක්ව දූෂණය කරලා. ඒකනේ සර්. ඒකට ඒකලාට කියන චේන් රේපිස්ට් කියලා. හ්ම්. චේන් රේපිස්ට් became a chain killer. එයා චේන් රේප් විතර නෙවෙයි. රේප් කළා නිකන් ඉන්නේ. මරලා හංගනවා. 40 දෙනෙක් යනකම් මේකයි මිනිහව අල්ලගන්න බැරුණේ. 40 වෙනියා මරනකොට තමයි අල්ලගත්තේ. මෙයා පාක් වෙලා අර එමේ ඉඳලා තනි වෙන කෙල්ලේ අහුවෙච්ච හැටි ඇදලාගෙන ඉච්ච රේප් කරා. මැරුවා. එහෙම ඉන්නවා මේ මානසික දරුණු මානසික රෝගයක් ඒක නිසා බය සාධාරණයි. පිස්ස ළඟට කිට්ටු වෙන්න එපා. පිස්සට සමාවකුත් තියෙන මිනිස්සු කියන අනේ ඒක පිස්සානේ ඔයා මොකටද දෙතෙන්ට ගියේ කියලා ආවේ. අනිවාර්යෙන්ම සර් ඒකනේ. ඒකයි. ඔව්. හරි. එතකොට ඒකට කියන ලෙඩේ වුණා මතක තියාගත්තට කමක් නැහැ නේද? ඩිමෙන්ටෝෆෝබියා. අනිත් එක තමයි පාලම් වලට බය. සමහරු පාලමේ යන්න බය ඉන්නවනේ. පාලම කඩන් වැටේ කියලා. නේද? කොෆිරෝෆෝබියා. කියන්නේ පාලම් වලට තියෙන බය. සමහරු මේ ඔය මේ කටුස්සු හිකනැල්ලු වගේ එහෙම අයට බයයි. එහෙම අයට කියන්නේ හර්පිටෝෆෝබියා. පාලම් වලට බය ඒකත් රෝගයක් නේද සර්? පාලම් වලට එහෙම බය නේ. පාලමට බය වෙන එක රෝගයක් නෙන්න මොකද පාලමේ යන්න බය වෙන්න ඕනේ නෑ. බයයි පාලම් වල යන්න හරියට. නෑ ෆ්‍රීවිල් එක හරි ඒ ටික යන්න බලන්න පාලමකින්. ඔයාද බය එතකොට පාලමට? ඔයා බය නෑ දුව දුව බයයි ආ. දැන් මොකද? නෑ මම බයයි. නෑ මෙහෙමයි දැන් ඉතින් ඔයා මේ කවුන්සලින් ඉගෙන ගත්තට පස්සේ මේ ඔය චර්යාවාදී මේ ක්‍රමයට දුව පුහුණු කරන්න වෙනවා. මේ දුවව පාලම් ළඟට ගිහිල්ලා ආපහු හැරිලා එන්න ටික දවසක්. ඇවිදින්න එක්ක යනවා පාලම ළඟට ගිහිල්ලා හැරිලා. ඊට පස්සේ පාලම උඩට පොඩි අඩි 5ක් විතර ඉස්සරහ ගිහිල්ලා බලමු දුව චුට්ටක් බලමු අඩිය දීලා බලමු කියලා ටික එහෙම තමයි පුරුදු කරන්නේ. ඊට පස්සේ පයින් එක්ක යන්න පාලමෙන් එහාට. ඔව්. ඉන්න පුරුදු කරත හැකි ක්‍රමානුකූල බය අරීම තමයි මනෝවිද්‍යාව උගන්වන්නේ ක්‍රමය. ඔය කැරපොත්තන්ට බය එහෙම අරින්නේ එහෙමනේ. දැන් ඇමරිකාවේ තියෙන කැරපොත්ත මාළේ හදලා මේ ඔය දැන් අපේ තියෙන්නේ මොනවද විනිවිද පේන ප්ලාස්ටික් වර්ගයේ නම එකපාරට මට මතක් වෙන්නේ. ඒ විනිවිද ප්ලාස්ටික් දියරයෙන් කැරපොත්ත ඇතුලේ සීල් වෙන්න වහනවා. දැන් ඒකට වීදුරු කූඩුවක් ඇතුලේ ඉන්නා වගේ ලස්සනට කැරපොත්තා පේනවා. ඉතින් ඒ කැරපොත්තු බය තියන අයගේ බය අරින්න මුලදී ඉතින් කැරපොත්තු පිහාටු පෙන්නනවා. පිහාටු අත ගන්න සලස්වනවා. අඬු අත ගන්න සලස්සා කෑලි අරගෙන මැරිච්ච මේ කැරපොත්තු අතට දෙනවා. හිමින් ක්‍රමයෙන් බය අරිනවා. බය අරලා ඊට පස්සේ කරිය දාගන්න කැරපොත්තු මාළෙකුත් දෙනවා. ඊට පස්සේ අර කැරපොත්තට බය වෙච්ච එක්කෙනා කැරපොත්තා ඉන්න මාළේ බෙල්ල දාගෙන ඉන්නවා. බය අරින්නේ එහෙම තමයි. ඒ වගේ ඉතින් දුවවත් පාලමේ හරි විදිහට සියුම්ව චුට්ට පුරුදු කරලා බය අරිත හැකි. බය අරින්න ඕන. ඒක තියාගන්න තමයි හරි කරදරයිනේ. පාන් වලට බය වෙන එක. එතකොට වතුරට බය හයිඩ්‍රොෆෝබියා. එතකොට තව මොනවද තියෙන්නේ? මැණික් වලට බයක් ඉන්නවා. විස බීජ වලට බයක් ඉන්නවා. එහෙම නොයෙක් දේවල් මීයන්ට බයයි ඉන්නවා. කුණු රොඩුවට බයයි ඉන්නවා. සමහරව ඉලක්කම් වලට බයයි. පණුවන්ට බය අම්මෝ හරියට ඉන්නවා. හරියට ඉන්නවා පණුවන්ට බයයි ඇත්ත. පණුවන්ට බයයි ඉන්නවා. ඒක දලඹුවන්ට බය අය. ඔව් මට එහෙමයි. මම බයයි. දලඹුවෙක් මගේ ඇඟේ ගෑවුණා මට ඉන්ජෙක්ෂන් එකක් ගහන්න ඕනේ. ඒ තරම් නිසයි මට. පළු දානවා. ඒක එහෙම තියෙකේකට හේතු නිසා ඒව ඇති වෙනවා. සමහරු මේ විශාල පිරිස් ඉන්න තැන් වලට සෙනගට බයයි. සෙනග දැක්කම
ඒකට කියන්නේ ඔක්ලොෆෝබියා කියලා. ඔක්ලොෆෝබියා OCHLOPHOBIA. සමහරු ඉන්න එහෙම සෙනග ගැවසේ සංගමට යන්න බයයි. ඉතින් එහෙමයි ඡන්දෙට එහෙම ඉල්ලලා හරියන්නේ නැහැ. මොකද ඡන්දෙට යන හින්නකට සෙනගට බය යවෑන්. සෙනග දහස් ගණන් රැස් වීම වලනේ කතා කරන්න වෙන්නේ. ඔව් නේද සර්. ඔව් ඒවට කතා කරන්න ගියාම බය වුණොත් නැතුවමයි බය සර්. සෙනග නැතුවම ඒකත් ඇත්ත. සෙනග නැතුව නම් ඒත් බයයි. පාළු වුණා පාළු පිටින් උඩ කතා කරන්න පුළුවන්ද කියලා ඉතර බය ගහනවා. ඒක තමයි. එතකොට 9ට පොළඹුන්ට ඒවට බය. ඒකට කියන්නේ ඔෆිඩියෝෆෝබියා. ඔෆිඩියෝෆෝබියා. කුරුල්ලන්ට බයයක් ඉන්නවා. ඒක හරි අවාසනාවන්තයි කුරුල්ලන්ට බය. ඒක ඕනිතෝෆෝබියා කියලා එකට කියන්නේ. කුරුල්ලන්ට බයයි. හයියෙන් කතා කරන්න බය අය ඉන්නවා. ෆෝනෝෆෝබියා කියලා. හයියෙන් කතා කරන්න බයයි. එතකොට මේ ගින්දරට බය අය ඉන්නවා. ඒගොල්ලන්ට කියන්නේ පයිරෝෆෝබියා කියලා. පයිරෝෆෝබියා. මරණයට බයකමක් තියෙනවා. සමහරු හැමතිස්සෙම මරණ බයෙන් ඉන්න අය ඉන්නවා. ටෙනටෝෆෝබියා. උගලන්ට මරණානුස්සති භාවනාවෙම කරන්න දෙන්න බෑ. බීපු ඇටි සීන නැති වෙයි. මමත් මැරෙනවා කියකි භාවනා කරන්න කැමති නැහැ. මරණයට බයයි. කවුද ප්‍රශ්නයක් අහනවද? උස තැන් වලට යන්න බය අය සර් කඳු වලට වගේ නගින්න එහෙම බය අය තියනවා නේද උස? ඔව් ඒක අපි අර මුලින්ම කිව්වේ මේ මුලින්ම අපි කිව්වේ ඇක්‍රොෆෝබියා කියලා කිව්වේ. ඇක්‍රොෆෝබියා ඒ වගේ කුස තැන් වලට කඳු වලට ඒවට බය අය. සර් නෙළුම් මලේ සිදුරු ගොඩක් තියෙද්දි ඒවටත් බය අය ඉන්නව නේද? ඒවත් ඉන්නව නේද? ඕක තමයිනේ. ඒකට කියන්නේ හිල් වලට තියෙන බය කියලා නේද? ඒකට වචනයක් තාම හදලා නැහැ. අපි හදමු වචනයක් නේද? හෝල් ෆෝබියා වෙන්නේ නැති සර්. මොකද්ද? හෝල් ෆෝබියා වෙන්නේ නැති. හෝල් ෆෝබියා හරි නේද? වෙයි ඒගොල්ලන් කසාද බඳින්න එහෙම බැරි වෙයි නේද? ඔව් නේ සර්. ඒක තමයි. හරි අවාසනාවන්ත බයක් ඒක නේද? සුජාතට තේරුණා මේක භයානකම නේද? ඒ බය අරින්න ලේසි. ඊළඟට ගින්දරට බයයි පයිරෝෆෝබියා. මරණයට බයයි තැනටෝෆෝබියා. කොණ්ඩ වලට බයයි ඉන්නවා කෙස් ගස් වලට බයයි. ඒකට කියන්නේ ට්‍රයිකෝෆෝබියා. ට්‍රයිකෝෆෝබියා මොකද කෙස් ගස් හිර වුණාම මරණය තමයි ඉරණම වෙන්නේ. අපි මම පුංචි කාලේ මට මතකයි දිනමීයේ තියෙනවානේ ඔය ලෝකයේ පුදුම දේවල් ගැන පොඩි පොඩි කොටස් පුංචි කාලේ. ඉතින් ඒවා අපි එකතු කපලා එකතු කරගන්නවා. එකක තිබුණා මේ පාගියුලි කියලා කාන්තාවක් ගැන. මට නමත් හැමදාම අමතක කරන ඊතේ තියෙනවා. චීන ගෑනු කෙනෙක් වාගියුලි. වාගියුලි මැරිලා තියෙන්නේ කිස් ගහක් හිර වෙලා. කිස් ගහ ගිරුණා මලා කියලා තියෙනවා. හිතාගන්න බැරි තරම් බුදුම විදිය මරණයක්. කෙස් වැට. ඒක නිසා වෙන්නේ නැති මේ මිනිස්සු කෑම පිඟානකෙම කෙස් ගහක් තිබුණොත් ගෑයින්ට පිඟානෙම ගහනවනේ. කඩවල ගිහිල්ලා රණ්ඩු කරලා ඉන්න. කෙස් ගහක්ම අහුනොත් එහෙම. නේද? නෝනගේ කොණ්ඩෙට කියන්නේ සින්දු කියන්නේ ඔය නීල වරල කියලා සින්දුත් කියනවා. හැබැයි බත් එකේ තිබුණොත් එහෙම නම් ඉතින් ඉවරයි. සින්දු කියන්න ආසයි. නේද? ඉතින් එහෙම ඒ බය තියෙනවා. මේ ඔය තමයි ලයිස්තුව. මේ ලයිස්තුව මේ 1992 හදපු ලයිස්තුව. දැන් අලුත් බයවල් ඇවිල්ලා තියෙනවා. කම්පියුටර් එහෙම බය තියෙන කම්පියුටර් වලට බයක් එහෙම ඉඳ දන්නෙත් නැන්නේ මිනිස්සුන්ගේ. මේ බය වෙන්න දේවල් දැන් හුඟක් ලෝකේ ඇවිල්ලා තියෙනවා. දැන් ලංකාවේ නම් තියෙන්නේ කොරෝනා ෆෝබියා. අපි දැන් ඉස්සර ලං වෙලා කතා කරු යාළුවෝ එක්කෙනෙක්වත් අපි දැන් ලං වෙලා කතා කරන්නේ නැහැ. ලංකාවේ විතර නෙමෙයි නේද ලෝකෙම. ලෝකෙම තියෙන්නේ දැන් කොරෝනා ෆෝබියා තමයි නේද? ඔව් ඒකයි. අසංගතයකට බය ඇති වෙලා. සර් DSM-5 එකේ අලුත් එකේ තියෙනවා නේද සර්? ගොඩක් දැන් අලුත් රෝග ඇවිල්ලා. අලුත් ඒවා ඇවිල්ලා ඇති මම මේ පරණ එකක් කරගෙන කියවන්නේ. අපි ඉතින් පරණ ඉස්කෝලේ කට්ටියනේ. ඉතින් මේ අලුත් දේවල් දැන් ඇතුල් වෙලා ඇති. මොකද තියෙනවානේ මේ දැන් ඩිජිටල් ඔව් සර් වගේ ගොඩක් එක එක අලුත් රෝග ගොඩක් ඇවිල්ලා තියෙනවා සර්. දැන් ඔය සර් ෆෝබියා ගොඩක් ඇවිල්ලා තියෙනවා නේද? ඉතින් මේ එහෙම තියෙනවා. එන්න අලුත් රෝගයක් එනවා. ඉතින් ෆෝබියා කියන එක ඕන දෙයකට ඉතින් එහෙම එන්න පුළුවන්. මේ අඳුරාගත්ත ෆෝබියා ඔය තියෙන්නේ.
ඉතින් ඒකෙන් මිනිසුන්ගේ ජීවිතයට මේ එච්චර විශාල බලපෑමක් නැහැ. මේවා බොහොම සුළු මයිනර් ඉම්පැක්ට් තියෙනවා කියලා කියන්නේ. ඒවා මේ හැබැයි ඉතින් මේ ඒගොල්ලන්ට ඒවයින් ඈත් වෙලා ජීවත් වෙන්නත් බෑ. මොකද ඔය ෆෝබියාස් හැදෙන්නේ හුඟක් වෙලාවට නිරන්තරයෙන් ජීවිතේට ඕන කරන දේවල් තිබුසේ. දැන් නිදර්ශනයක් අපිට මේ වතුරට බය වෙනවා. වතුරට බය වුණා කියලා වතුරෙන් ඈත් වෙලා ජීවත් වෙන්න වෙන වතුර බොණ්ඩක් වෙනවා. වතුරෙන් තමයි ඕන එකක් තම්බගෙන කණ්ඩා එන්නේ. ඒ නිසා වතුරට තියෙන බය මේ කොච්චර වුණත් ඒක තියාගෙන වුණත් ජීවත් වෙන්න වෙන වතුරට බය වෙලා ඈත් වෙන්න බෑ. ඒ වගේම තමයි ඉවර අමුත්තන්ට තියෙන බය, ආගන්තුකයන්ට තියෙන බය. ඕක තියාගෙන සමාජ ඉස්සරහට යන්න බෑනේ. සමහර ෆෝබියාස් පෙර ආත්මය හා සම්බන්ධ එහෙම එකක් තියෙනවද? දැන් අර කලින් ඇහුවේ ප්‍රශ්නයක් වතුරට බියවීම, ප්ලේන් වල යන්න බියවීම, ඒ වගේ වස සමහර විට එහෙම තියෙන්න පුළුවන්. මොකද දැන් ඔය ඇමරිකාවේ මේ පරීක්ෂණයක් කළ පොතක් ගහලා තියෙනවානේ මේ මහත්ෙක් මිනිස්සුගේ ශරීර ලක්ෂණයි කතා බහයි රමයි ඔක්කොම අරගෙන සංසාර පුරුදු ගැන පොතක් ගහලා තියෙන many mentions කියලා ජීනා කවුද නම ජීනා එයාගේ අත්දැකීම් ටික අරගෙන පොතක් අච්චි ගහලා තියෙනවා. ජීනා සර්මිනාරා තමයි පොතේ කතෘ. නමුත් පොත කියන්නේ පිරිමි කෙනෙක්ගේ අත්දැකීමුත් එක්ක තමයි ලියන්නේ. එයා හොයාගෙන තියෙනවා සමහර ශරීර ලක්ෂණ ගියාත්ම වලින් ආපු ලක්ෂණ තියෙනවා, ගතිගුණ තියෙනවා ගියාත්ම වලින් ආපු දේවල්. එහෙම ඒවත් බලපාලා තියෙනවා. මේ බෞද්ධ ක්‍රමයට අපිට මේ විදිහට තේරුම් ගන්න පුළුවන්. නවීන නූතන මනෝවිද්‍යාව පොත්වල ඒ වගේ එහෙම කතා කරන්නේ නැහැ. නමුත් පොතේ නැහැ කියලා අපිත් තේරුම් නොගෙන ඉන්න බෑනේ. ඒක නිසා සමහර අයට සංසාරික වශයෙන් මේ වගේ දේවල් බලපාලා ෆෝබියස් එන්න පුළුවන්. මේ ඇත්ත. මගේ කලින් ප්‍රශ්නෙත් ඇහුවේ අපි තේ බොන්න ඉස්සෙල්ලා. ඒකනේ. ඔව්. සර් අර කන්නිමාල හමුදුනේ සංසාර මන්දිරය කියන පොත නේ සර්? ඔව් සංසාර මන්දිරය කියලා සිංහලට පරිවර්තන කරලා තින්නේ මේ පොත තමයි. ජිනාස මිනාරාගේ පොත. ඔව්. ඒ පොත කියවන්න බලන්න හුඟක් සිද්ධි තියෙනවා. සංසාර සම්බන්ධතා තියෙනවා. මේ ඒව ගියාත්ම ගැනයි මතුආත්ම ගැනයි මිනිස්සුගේ තියෙන දැනීම එන්නේ වැඩි වෙනවා. අලුත් පොතපත පළ වෙන නිසා පරීක්ෂණ නිරන්තරයෙන්ම කරනවා. ඉතින් විද්‍යාව ඉගෙන ගන්න සමහර අය පුනර්භවයේ අරවම ගැන ලොකු සැක තිබුණාට දැන් ඒක විද්‍යාවෙත් උපන්‍යාසයක් වශයෙන් පිළි අරන් තියෙනවා. යමක් විද්‍යාවේ උපන්‍යාසයක් වශයෙන් පිළිගන්නවා කියන්නේ පියවරක් ඉදිරියට. ඒ කියන්නේ රිසර්ච් කළ යුතු මාතෘකාවක් විදිහට පිළිගන්නවා කියන එකත් මේ ඒ දෙෙහි කිසියම් ප්‍රායෝගික වැදගත්කමක් තියෙනවා කියලා පිළිගැනීමක්. ඒ නිසා මේ විද්‍යාඥයෝ දැන් පරීක්ෂණ පවත්වන පුනර්භවය ගැන, අතීත භවය සහ අනාගත භවය ගැන. ඉතින් අනාගත භවය ගැන ඉතින් තාර්කික නිගමන මිසක් අද බලන්න බෑ හෙට කොහෙද ඉපදින්නේ කියලා. නමුත් අතීතය සිද්ධි මාලාව පේලියක් බලාගෙන ඉනකොට තේරෙනවා ඊළඟ තාර්කික පියවර ඉදිරි ආත්මයක් කියලා. දැන් සංසාරේ පිය සටහන් කියලා සිංහලට පරිවර්තනය කරලා තියෙන පොතක් විජේසේකර කියලා මහත්තයෙක් සංසාරේ පියස ඒකේ තියෙන්නේ ආත්ම 9ක් කෙනෙක්ගේ ඉක්ුත් භව 9ක් පිළිබඳ තොරතුරු හිප්නොටිසම් ක්‍රමයෙන් හොයාගෙන හිප්නොටයිස් කරලා අරගෙන ඒවා ගැන ලියපු පොතක්. සිංහලෙන් තියෙන සංසාරයේ පිය සටහන්. ඒ පොතෙන් පෙන්නනවා වැදගත් දෙයක් තමයි අපි හුඟක් අය නෑදෑයෝ වගේ ඉන්න කට්ටිය සංසාරෙත් හුඟක් වෙලාවට එක කිට්ටුව උපදිනවා කියන එක. දැන් අපි බුද්ධ චරිතෙත් ඒක පෙන්නනවානේ. දේවදත්ත, යසෝදරා දේවිය, ඒ වගේ මහා මායා දේවිය, සුද්ධෝදන රජතුමා, ඒ වගේ කට්ටිය නෑකම් වෙනස් වුණත් එක කිට්ටුව නිතර ඉපදී සංසාරේ ඇවිල්ලා තියෙනවා. ඒ වගේ අපිත් එහෙම වෙනවා කියලා තමයි කියන්නේ. අපිත් නෑකම් වෙනස් වෙනවා. මේ ආත්මේ අම්මා කියලා ලබන ආත්මේ දුවෙක් වෙන්න පුළුවන් අපි. එහෙම මාරු නෑකම් ගියාට අපි එක කිට්ටුව අපේ මානසික සම්බන්ධතා හේතු කරගෙන උපදිනවා කියන එක සංසාර පිය සටහන් පොත ලියපු කතුවරයා ඔප්පු කරනවා. මොකද මේ ආත්ම 9ෙම ඒගොල්ලෝ එයා වටේ එයාට සම්බන්ධතා තියෙන අය විවිධ නෑකම් වලින් විවිධ මිත්‍ර සම්බන්ධතා වලින් ඉපදී එකට ඇවිල්ලා තියෙනවා. එහෙම තියෙනවා. ඒ නිසා ෆෝබියාස් සුබ්බේසන් නිවාසේන පච්චුප්පන්නෙහි තේනවා ඒවන්තේ ජායතේ පේමං උප්පලංව යතෝදකේ කියලා කිව්ව එක නේ සර්. බුදුහාඳුරත් ඒක අවබෝධ කරගෙන තේරුම් අරගෙන අපිට කියලා දීලා තියෙනව නේද? ඔව්. එහෙමයි. ඉතින් එහෙම තමයි සංසාරේ අපේ ගමන. ඉතින්
ඒක එකියාත්ම වලත් අපි එකට ඉන්නත් ඇති මේ වගේ මේ ඔන්ලයින් කරේ නැතුණාට පන්ති පවත්තන්නත් ඇති. ඒ හින්දා තමයි මේ සැරේ ඉගෙන ගන්න හම්බෙන්නේ නැත්තේ. හම්බෙන්නේ ඒක නිසා නේද? ලබන අපේ නිරන්තර අපිට උගන්වන්නේ. ඒව කියන්න දන්නේ නැහැ නේද? දැන් ඔයා ගුරුවරිය වෙලා අපි ගෝලෙ වෙයි. ඒක සංසාරේ අපිට කියන්න බෑනේ. ඉතින් නමුත් අපි එකට එක කිට්ටුව ඉපදෙනකට හම්බ වෙලා තියෙනවා. ඉතින් ලබන සංසාරෙත් ආපහු හම්බ වෙයි. ඒක තමයි. ඉතින් ඒ නිසා පුංචි බලපෑම් ෆෝබියා වල තිබුණත් ඒවත් එක්ක මිනිස්සු ඉතින් දුක්වල ජීවිත වෙන මට බෙහෙත් ගන්න යන්න වුණාවක් නෑ. හොඳ නිදර්ශනයක් තිබුණා වොෂින්ටන් වල මේක ලේඩි කෙනෙක් මේ එයාට මේ තිබුණා ඔය මේ බාහිර ලෝකයට විශේෂයෙන්ම මේ අමුත්තන්ට ෆෝබියාව ස්ට්‍රේන්ජර්ස්ලාට මේ එහෙම ඒ ෆෝබියාව තිබිච්ච නිසා මේ ඒකට කියන අපි සීනෝෆෝබියා කියලානේ X අකුර පටන් ගන්න X E N O P H O B I A සීනෝෆෝබියා සීනෝෆෝබියා තිබුණ මේ ලේදී ගෘහ මේ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ ගෘහිණියක් හවුස් වයිෆ් කෙනෙක් එයා අවුරුදු 30ක් කාලය ඇතුළත 30 අවුරුද්දක් ඇතුළත ගෙයින් පිට ගිහිල්ලා තියෙන 3 සැරයයි ගෙයින් පිට ගිහින් තියෙන 3 සැරයයි ඒ මොකද අර නන්නාඳුරු ණය හම්බෙන්න තියෙන බය නිසා එයාගේ පවුල ඇතුළේම ජීවත් වුණා ඒ එක ගමනකදී එක සැරයක් ගිහින් තියන්නේ කසාද බඳලා ආවට පස්සේ ආර දැන් 30 අවුරුද්දක මේකයි විවාහ ජීවිතේ 30 අවුරුද්දක් නේ පළවෙනි වතාව ගිහින් තියන්නේ අම්මා තාත්තව විසිට් කරන්න ගියා හරි දෙවෙනි වතාවට ගිය ඔපරේෂන් එකට ගියා තුන්වෙනි වතාවේ මේ එයාගේ ගෙදර යාළුවෙක් මේ ඒගොල්ලන්ගේ ගෙදරදී මරණයටපත් උනේ එයාගේ මරණ වෙලාවේ මැරෙන වෙලාවේ ආ කියලා තියෙන මට ආසයි අයිස්ක්‍රීම් එකක් කන්න කියලා. අන්න ඒ වෙලාවේ මේ ලේඩි තුන්වෙනි වතාවට ගෙයින් පිට වෙලා ගිහලා අයිස්ක්‍රීම් එකක් කරන් ආවා. ඔය ජීවිතේ ගිය ගමන් තුන අම්මා තාත්තා බලන්න එක සැරේයි ඔපරේෂන් එකට ස්පිරිතාලේ ගිය ගමන් දෙවෙනි ගමන තුන්වෙනි ගමන යාළුවර අයිස්ක්‍රීම් එකක් ගන්න. බලන්නකෝ ඉතින් මේ අමුත්තන්ව දකින්න තියෙන අකමැත්ත කොච්චර දරුණුද කියලා 30 අවුරුද්දකට ගමන් තුනයි එළියට බහලා ගිහින් තියෙන්නේ. ඉතින් ඔන්න ඔය හැටි. ඒතර ඔය ඉතින් ඒ වුණාට උවත් එක ජීවත් වෙන්නත් පුළුවන්. දැන් කඳු උඩ නැගින් තියෙන බය, වතුරට බය, වගේ වයික්කත් අපි මිනිස්සු ජීවත් වෙනවා. භීතිකා කියලා වට කියන්නේ. සිංහලෙන් තියෙන පොතක් භීතිකා කියලා ලියලා කවුරු හරි කෙනෙක් මේ මම හිතන්නේ ආවුරුදු කෙනෙක්ද කොහොමද මම හිතන්නේ පොත ලිව්වේ. මේ අජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මේ ඉගෙන ගත්ත ආම්තුරු කෙනෙක් ලියලා තියෙනවා බීටිකා කියලා මට මතක හැටියට පොතක් ලියලා තියෙනවා. ඉතින් ඔය කතා කරේ අතට පහයි හැබැයි මම කවන්නේ බලමුකෝ. ඉතින් ඔය කතා කරේ මේ මොන බීටිකා ගැනද ඔය කතා කරේ මොන ඇන්සයිටිස්ද ෆෝබියා ඇන්සයිටිස් අපි ඇන්සයිටිස් ගැන කතා කරන්නේ. ඔව් ඇන්සයිටිස් වලින් දෙවෙනි එක මේ කතා කරේ. තව එකක් තියෙනවානේ මේ එතකොට අපි තුනක් කතා කරලා තියෙනවා නේද? ඔව්. ඔව් හතරවෙනි එක තමයි දැන් කතා කරන්න තියෙන්නේ. හතරවෙනි එක ඒක සිංහල ලංකාවේ ටිකක් ප්‍රසිද්ධව කතා කරනවා මේ මනෝවිද්‍යා පන්ති වලත් කතා කරනවා මේ දර්ශන පන්ති වලත් කතා කරනවා. ඒකට සිංහල හිටියෙන් කියන්නේ OCD කියලා. අහලා තියෙන්නේ නේද? OCD Obsessive Compulsive Disorder. OCD කියලා තමයි සිංහල පන්ති වලදී ප්‍රවාහිත කරන්නේ. මේ obsessive compulsive disorder ගැන සමහර අයට අනවශ්‍ය විදිහට මේ සමහර සිරිත් ඇති වෙනවා. ඒක ඔබ්සෙෂන් එකක් වෙනවා කියන්නේ ඒක යාට නිකන් පුරුද්දට යනවා. ඒකෙන්ම යා වැහෙනවා ඒ පුරුද්දෙන් යා. එතකොට ඒගොල්ලෝ ඒක කළ යුතුමයි කියලා හැඟෙනවා. අනිවාර්යයි කියලා හිතන චර්යා. ඒගොල්ලෝ ඒකට මේ ඇත්තටම මේගොල්ලෝ සිය කැමැත්තෙන් නෙවෙයි මේ වගේ පුරුදු ඇති කරගන්නේ. නමුත් ඒක මග අර ගන්නත් බෑ. ඉන්නවා අපි ඔබ්සෙසිව් කම්පල්සිව් ඩිසෝඩර් පාරිභාෂික වචන දිගේ
මේවට කියන්නේ ග්‍රස්තිය කියලා සිංහලෙන් කියන්නේ. හරි මතක තියාගන්න සිංහල වචනේ ග්‍රස්තිය. මේ ආණ්ඩුවේ පාරිභාෂික පදමාලාවෙන් දීපු වචනේ. ග්‍රස්තිය කියලා කියන්නේ මොකක් හරි තමන් කැමැත්තෙන් කරන දෙයක් නෙවෙයි නමුත් ඒක ඉබේම වගේ කරනවා සමහර වැඩ අනිවාර්ය බවට පත් වෙන ග්‍රස්ති. එතකොට මේ ඒ ග්‍රස්තිය සිතවිල්ලක් වෙන්නත් පුළුවන් චර්යාවක් වෙන්නත් පුළුවන් වැඩක් වෙන්නත් පුළුවන්. ඒක මට ඔතනදී මේකක් මතක් වුණා සමහර ඔෆිස් වල ඉන්නවා නිදායක නිලධාරියා විදායක නිලධාරියෝ ජොබ් එකක් කරනවා ක්ලාර්ක් ජොබ් එකක් කරනවා. ඒතර නිලධාරියා හිතන්නේ ක්ලාර්ක් ජොබ් එකත් යාම කරන්න ඕන කියන හැඟීමක් එයාට තියෙනවනේ. ඒක මේ වගේ රෝගයක්ද සර්? ඒකත් එක විදියකින් අපිට ගස්තියක් කියලා කියන්න පුළුවන්. මොකද එයා ඒක හිතනවා එයාට අනිවාර්යයි කියලා. ඒකත් ඒ රාජකාරිය මේ එයාට අයිති ගන්න නෙවෙයි. නමුත් එයා තමන්ගේ ඩියුටි එකක් කියලා හිතාගෙන ඒකත් කරන්න යනවා. ඒතර ඒකත් එක්තරා විදිහකින් OCD එකක් තමයි. දැන් මේ මම ඔය මේ නිරන්තරයෙන් අතසේදීම සමහර මේ ඩිස්පෙන්සරි වල එහෙම ඉන්නවා නර්ස්ලා එහෙම මේ අතේ මුකුත් නොඇල්ලුවත් මිනිත්තු කීපයක් ඇතුළත ආයි යනවා අත උතන. ආයි සමන් ගන්නවා ආයි අත උතන. ආයි අත උතන. නොකඩවා එහෙම කරන අය ඉන්නවා. ගස්තිය තමයි ඒ කියන්නේ. එතකොට දැන් අපිට පුරුදු වෙලා තින්නේ සර්. දැන් නම් ඉතින් ඒක අපිටත් පුරුදු වෙලා තියෙන්නේ. ඒ සමහර අයට දැන් ඒක ගස්ති තත්ත්වයටත් යන්නේ. අපි නිකන් ඒක අපි හිතන්නේ එහෙම නෙවෙයි. නම් හැමෝටම ගස්තිය. ඔව් අපි කඩේකට යනකොට අත හොදගෙන කඩේට ඇතුල් වෙනවා. එළියට ආවම අමතක වෙනවා. නමුත් එළියට ආවම තමයි වැඩියෙන් ඒක කරන්න ඕනේ. මොකද කඩේ ඇතුලේ බඩුට්ටු අරම අත ගාලා දැන් අතේ විස විජ තියෙන්න පුළුවන් නිසා. නමුත් මා දන්නා එක විශ්වවිද්‍යාල ගුරුවරයෙක් ඉන්නවා. එයා පීඨ සභා රැස්වීම වගේ රැස්වීමට ආපුවම ආපු වෙලාවේ ඉඳලා මිනිත්තු 5න් පාට එයාගේ සාක්කියෙන් එළියට ගන්නවා විස විජනාශක දියර එක. ඉතින් අතට විද ගන්නවා අත ගා ගන්නවා. ආයෙ ටිකක් වෙලා ඉන්න මෙන්න ආයෙත් සාක්කුවෙන් එක එළියට අරගන්නවා ආයෙත් ගන්න. අන්න එතන යාට දෙක ගස්තියක් වෙලා. අපිට ඒක සෞඛ්‍ය පුරුද්දක් වශයෙන් අපි හදාගෙන තියෙන්නේ. ඒ සෞඛ්‍ය පුරුද්ද එයාට ඒක දැන් මානසික වශයෙන් ගස්තියක් බඩපත් වෙලා ඒක නිරන්තරයෙන්ම මේ බලන් ඉඳදී ආයෙ ස්ප්‍රේ කරගන්නවා. ඊට පස්සේ ඒක සාක්කුවේ දාගෙන ටිකක් කරලා ඉඳලා මෙන්න කිසි අලුත් දෙයක් කිසිම දෙයක් ස්පර්ශ කරේ නැහැ. නමුත් මෙන්න අතට ආවෝ දෙකට විවිධ ගන්නවා ස්පර්ශ කරගන්නවා. එහෙම සමහරු ඒක ග්‍රස්තියක් කරගෙන ඉන්නවා දැන්. අපිට නම් තාම එහෙම උනේ නැහැ නේද? ඒ தත්ත්වෙට දොර වැහුවද කියලා කීප වතාවක් චෙක් කරන එක. අන්න හරි. ඒක නම් පිළිගත් ගස්තියක් තමයි. මේ දොර වහලා ගිහිල්ලා ඇඳට ගිහිල්ලා ආයි මතක් වෙනවා. දොර චෙක් කරන්න ආයි දුවගෙන එනවා. ආයි මේ දොර චෙක් කරනවා. ආයි ගිහලා ටිකක් වෙලා ගිහලා ආයි සැරයක් එනවා. ඒ වගේම ඉතින් ගස්ති තමයි නේද? සමහරු මේ ඉලෙක්ට්‍රික් කෙටල් එක ගහලාද කියලා නැගිටලා ගිහලා බලනවා. ආයි සැරයක් බලනවා. ආයි බලනවා. ඒ මොකක් හරි සිද්ධියක් නිසා වෙන්න පුළුවන්. හට එක සැරයක් අමතක වෙලා මේ එක කෙටල් එකක් පිච්චිලාම ගියා වෙන්නත් පුළුවන්. මේ නෝතර අසීමිත විදිහට පරිස්සම් වීම සඳහා ඒක අයන් එක ගහලා ඉදි නැත්නම් ඔව් අපි නැවත ගිහිල්ලා බලනවානේ බයට. ඒක නම් බලන එක හොඳයි. මොකද මම දන්න එක ලේඩි කෙනෙක් අයන් එක මේ ඇඳුම උඩින්ම තියලා මේ ගිහිල්ලා පත්තරකාරයාගෙන් පත්තරේ එහෙම අරගෙන ඊට පස්සේ අමතක වුණා. ඉතින් අයන් එක රත් වෙලා ඇඳුමත් පිච්චිලා අයන් බෝඩ් එකත් පිච්චිලා අයන් එක බිමට වැටෙන සද්දෙට තමයි මෙහා ගියේ බලන්න. මට මතක් වුණේ. විශාල ලයිට් බිලකුත් යන්න ඇති. හැබැයි ඉතින් ගේ ගිනි ගැනීමෙන් බේරුණා යන්තම් කොහොම හරි. ඒ කොහොම හරි ඕක උඩ ගේ ගිනි ගන්න බැරි කවුරුත් නැහැ. ඔව් සනේ. ඒවා දේවල් ගස්තියෙන් චෙක් කරා වුණත් හොඳයි ඒව කරන එක. නේද? මේ සමහර අය ඉතින් දැන් එක ඇමරිකන් කාර්යයක කතාවක් තියෙනවා. එයා මේ නිවාඩුවක් ගත කරන්න ගෙදරින් ගිහිල්ලා. නමුත් එයා හැමදාම ටෙලිෆෝන් කර කර නෝනට කියනවලු මේ බලන්න මේ මං මගේ මේ ඇඳුම් අල්මාරිය වහලාද කියලා. මේ බලන්න මගේ ලාච්චුව ලොක් කරලාද කියලා. හැමදාම යාට කියලා එයාගේ ඔෆිස් එක සේරම චෙක් කරනවා. ටෙලිෆෝන් කර කර චෙක් කරනවා. මොකද යාට ගෙදර ඉන්නකොට යා නිරන්තරයෙන්ම චෙක් කරනවා ඇති. ඉතින් ඒක ගස්ති හොඳ නිදර්ශනයක් විදිහට යන එකක් තමයි. චෙක් කරනවා ටෙලිෆෝන් කර කර. දවස් සුමාන දෙකේ නිවාඩුව. නමුත් මේ හරි විදිහට චෙක් කරනවා. සර් අසීමිත පිළිවෙල. ඔව් ඒකත් එහෙම තමයි. සමහර අය එහෙම ඉන්නවනේ නේද?
මේ ඇඳුම් හැමතිස්සෙම ඇඳුම් නමනම බලනවා. ඔව් එහෙම රෝගීන් ගැන විස්තර තියෙනවා මනෝවිද්‍යා පොත්පත්වල. ඔය අසීමිත ඇඳුම් වැඩේ ගැන හරියට තියෙනවා නිදර්ශන කතා. අසීමිත ඇඳුම් නව ඇඳුම් පිල්ලේ කරලා ඒවා කරන එක මේ හැමදාම ආවොත් ගමනක් ගිහලා ආවොත් මේ ඇඳුම අනිවාර්යෙන්ම හොදලා අනිවාර්යෙන්ම අයින් කරලා අල්මාරිය දාලා තමයි අනිත් වැඩ කරන්නේ. තමයි කියනවානේ රෙදි මේ එවෙලෙම මේ වේලන්න මැෂින් එක වෙනම තියෙනවානේ. හොදලා වේලන්න මැෂින් එකට දාලා වේලලා එළියට අරගෙන අයනුත් කරලා අල්මාරිය තැන්පත් කරනවා. සමහර අයට මේ ඕක ඉතින් ඔය බාහිර සිරිත් විරිත් වගේ එක ඒ තරම්ම ලකුවට ගණන් ගන්න හැබැයි හිතවලට එන අදහස් තියෙනවා. දැන් එක නිදර්ශනයක් තියෙනවා මේ එක කෙනෙක් ගැන terrible thoughts. The patient complained of experiencing terrible thoughts කියලා මේ එයාට එනවන පුදුමාකාර හැඟීම්. එයාට හිතෙනවන එයාගේ boyfriend එයා මැරේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා. ඉතින් මේ එහෙම යාට එහෙම හිතෙනවා. ඒ වගේම අම්මා පඩිපෙළෙන් වැටිලා තුවාල වෙලා කියලා හිතාගෙන දුවගෙන යනවා. එතකොට පුංචි එයාගේ දියණියක් ඉන්නවා පුංචි දියණිය. මේ එයා මේ වතුර ගෙලනවා කියලා බයක් හිතාගේ හැමතිස්සෙම තියෙනවා. ඒව අනවශ්‍ය බීතිකා ගොඩාක් තියෙනවා මේ මනුස්සගේ ජීවිතේ. මේ එයාමයි ලියලා තියෙන යාගේ විස්තරේ. එයා ඒ විස්තරේ මට මෙන්න මේ වගේ බීතිකා තිබේ. ඒකෙන් මම නිකන් මේ පිස්සියක් වගේ වී සිටිමි කියලා එයාම ලියනවා. මම ඒ කට්ටියට ආදී මම මගේ බොයිෆ්‍රෙන්ඩ්ට මගේ දුවට මගේ අම්මට මේ ඔක්කොට මම ආදරේ. නමුත් මට මෙන්න මේ අනවශ්‍ය භයානක දෙයක් එයාගේ ළට විඳවා කියන බීතිය තිබේ. ඒ නිසා මම හැමතිස්සෙම ඒවා ගැනම හිත බයේ ගැහෙමි කියලා ලියලා තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් තමයි තියෙන්නේ. මේ වෙලාව ඉවරයි ගැටද දැන් ෆෝන් කරන්නේ. හරි. ඉතින් අපි අනිත් දවසේ තවත් ඔය වගේ ඩිසෝඩර්ස් ගැන සහ ඒවා විසඳීම සඳහා අපිට දෙන්න පුළුවන් උපදේශන ආදී ගැන කතා කරමු. ආයි අපි හමු වුණොත් නේද? ලබන සැරේ කොහොමද දන්නේ ගාමී මහත්තයා ප්‍රතිපන්තියක් තියනවද? සර්ට මාසෙකට නෑ තව තියෙනවා. සර්ට නිදහස් වෙන්න හම්බෙන්නේ නෑ මේ ගෝලයන්ගේ. හරි. එහෙනම් අපි ලබන සැරේ හමු වුණාම තවත් මේ වගේම ව්‍යාපාද තත්ත්වයන් ගැන සහ ඒවට අපිට දී හැකි විසඳුම් ගැන කතා කරමු. හොඳයි සර්. අනේ ගොඩාක් පිං සර්ට